කලින් වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දුන්නා කැන්ඩල් ස්ටික් එකක් ඇදලා තියෙන්නේ කොහොමද වික් එක හැදෙන්නේ කොහොමද මේ හැමදේම කියලා දුන්නා. එතකොට මේ දේවල් මතක ඇති කියලා මම හිතනවා. මතක නැත්නම් ආයෙත් අනිවාර්යෙන් බලන්න වීඩියෝ එක. ඊට පස්සේ මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙන්නේ කැන්ඩල් ස්ටික් ගැනයි ඒවෙන් හැදෙන පැටර්න්ස් ගැනයි. එතකොට මුලින්ම ගත්තොත් කැන්ඩල් ස්ටික් පැටර්න්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි රිවර්සල් පැටර්න්ස් කියන්නේ. අනිත් එක තමයි continuation patterns කියන්නේ. හරිද? එතන මුලින්ම reversal patterns ගත්තොත් ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. bullish reversal patterns කියලා දෙයක් තියෙනවා. ආයෙත් තියෙනවා bearish reversal patterns කියලා. ඔය දෙකේම major minor reversal patterns තියෙනවා. දැන් අපි බලමු මුලින්ම bullish reversal patterns කියන්නේ මොනවද කියලා. මෙන්න මේ විදිහට market එක down trend එකකට ගිහිල්ලා තියෙනවා නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකක යනවා නම් ඒක එක පාට හැරිලා බුලිෂ් වෙනවා නම් ඒ මාකට් එක ආයෙත් හැරිලා කෙලින්ම බුලිෂ් වෙනවා නම් හොඳට හැරිලා දිගටම යනවා නම් අපි කියනවා ඒකට බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් කියලා. ඒතර මේ විදිහට යනවා නම් ඒක මේජර් එකක් කියලා අපි කියනවා. එතකොට හැරිලා පොඩි දුරයි නම් යන්නේ. ඒ කියන්නේ මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ විදිහට අනිත් පැත්තට හැරුණාට ඒක පොඩි දුරක් ගිහිලා ආයෙත් පොඩි දුරක් බුලිෂ් වෙලා ආයෙත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදියට යනවනම් ඒක අපි මයිනර් රිවර්සල් පැටර්න් එකක් කියලා කියනවා. ඒතර මේජර් රිවර්සල් පැටර්න් කියන්නේ මේ විදියට, මයිනර් කියන්නේ මේ විදියට. එතකොට මේ තියෙනවා මෙතන මේජර් රිවර්සල් පැටර්න් එකක්. හරිද? දැන් මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා මාකට් එක. ඊට පස්සේ කෙලින්ම මෙතනින් ටර්න් වෙලා තියෙනවා අනිත් පැත්තට රිවර්සල් වෙලා තියෙනවා. මේකට අපි කියනවා බුලිෂ් මේජර් රිවර්සල් පැටර්න් එකක් කියලා. ඒතර ඕගොල්ලෝ බැලුවොත් මෙතනත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. මෙතනින් මාකට් එක රිවර්ස් වෙලා තියෙනවා. හැබැයි ඒක පොඩි දුරයි ගිහිල්ලා තියෙන්නේ. පොඩි දුරයි ගිහිල්ලා තියෙන්නේ ආයෙත් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට හැරිලා තියෙනවා මෙතනින්. ඒකින්ද අපි මේවට කියනවා මයිනර් රිවර්සල් පැටර්න් එකක් කියලා. මයිනර් bullish reversal pattern එකක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි බලමු bearish reversal patterns කියන්නේ මොනවද කියලා. bearish reversal patterns කියන්නේ ඒකෙම අනිත් පැත්ත market එක up trend එකක යනවා නම් ඊට පස්සේ එකපාරට ඒක හැරිලා ආයෙත් reverse වෙලා down trend එකකට ගමන් කරනවා නම් අපි කියනවා bearish reversal pattern එකක් කියලා. එතකොට මේ විදිහට ගත්තොත් ඒක මේජර් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මයිනර් bearish reversal pattern කියන්නේ up trend එකක යන ගමන් ඒක reversal වෙලා පොඩි දුරක් ආයිත් ඒ කියන්නේ පොඩි දුරක් සාමාන්‍යයෙන් මේකට සාපේක්ෂව මයිනර් විදිහට තමයි ඒක reversal වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා මයිනර් bearish reversal pattern එකක් කියලා. ඒත් අපි ඒකෙත් බලමු කොහොමද chart වල පෙන්වන්නේ කියලා. දැන් මෙතන ගත්තොත් up trend එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කෙලින්ම මාකට් එක reverse වෙලා තියෙනවා. reversal pattern එකක් ඇදිලා කෙලින්ම අනිත් පැත්තට down වෙලා තියෙනවා. down trend එකකට මාකට් එක ගිහිල්ලා තියෙනවා. ඒතර අපි කියන මේකට major bearish reversal pattern එකක් කියලා. ඒතර මෙතන බලන්න මාකට් එක up trend එකක යනවා. ඊට පස්සේ ආයෙත් රිවර්ස් වෙලා තියෙනවා. bearish reversal pattern එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතනින් පොඩි දුරයි හැබැයි ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ ගොඩක් පැහැදිලිව ගිහිල්ලා නැහැ. ඒක හින්දා අපි මේකට කියනවා minor bearish reversal pattern එකක් කියලා. එතකොට ඊළඟට අපිට යන්න පුළුවන් continuation patterns වලට. continuation patterns කියන්නේ ඒ යන ආයතන bullish market එකක් කියලා. ඒ යන up trend එකටම දිගටම continue වෙනවා market එක. ඒ කියන්නේ උඩට යනවා නම් දිගටම යන්නේ උඩට තමයි. මොකුත් අවුලක් නැහැ. හැරෙන්නේ මොකුත් නැහැ. කෙලින්ම up trend එකක් තමයි යන්නේ. ඉතින් ඒකට කියනවා අපි bullish continuation pattern එකක් කියලා. ඒතර ඒකෙම අනිත් පැත්ත තමයි bearish continuation pattern කියන්නේ. එතකොට ඒකේ වෙන්නේ down trend එකක market එක යනවා නම් දිගටම ඒක continue වෙලා තිනවා මෙන්න මේ විදිහට. එතන මැදින් හැරිලි මොකුත් නැහැ. හරිද? එතකොට
මේ bearish reversal pattern ගත්තොත් ඕගොල්ලන්ට දැන් මේ මෙතනින් හැරිලා තියෙනවනේ. ආයි මෙතනින් හැරිලා තියෙනවා. එතකොට මෙතනින් හැරිලා තියෙනවා. මෙතනින් හැරිලා මේ තැන් අඳුර ගන්න ඕගොල්ලන්ට වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි support and resistance කියන්නේ. හරිද? එතකොට මේ support and resistance වලදී තමයි ගොඩක්ම අපිට candlestick වැදගත් වෙන්නේ. අපි ගොඩක්ම candlestick බලන්නේ මෙන්න මේ support සහ resistance කියන තැන්වල. හරිද? එතකොට මෙන්න මේ V හැඩේට තියෙන trend V හැඩේට මෙතනින් හැරලා තියෙනවනේ. ඒතර මෙතනත් මෙහෙම V හැඩේ තියෙනවා. මේ හැමතැනම support කියන තැන්වල V හැඩේ තියෙනවා. එතකොට අපි ඒවට කියනවා support area එකක් කියලා. හරිද? එතකොට මේ support areas වලදී තමයි බුල්ස්ලා මාකට් එකට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ බයර්ස්ලා මාකට් එකට එන්ටර් වෙන තැන් තමයි මේ support areas කියලා කියන්නේ. හරිද? එතකොට ඒ වගේම ගත්තොත් මේ A අකුර හැඩයට තියෙන තැන් වලට. හරිද? A අකුර හැඩයට තියෙන තැන් වලට අපි කියනවා resistance area එකක් කියලා. මේ තියෙන ඔක්කොම resistance areas. එතකොට මේ තැන් වලදී තමයි sellersලා මාකට් එකට එන්ටර් වෙන්නේ. හරිද? එතකොට අපි බැලුවොත් කලින් අපි කතා කරපු තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න මෙන්න මෙතන මෙන්න මේ තියෙන්නේ resistance area එකක්. හරිද? එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? resistance area එකට ලං වෙද්දිම sellersලා මාකට් එකට එන්ටර් වෙලා තියෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ දිගටම මාකට් සෙල් කරගෙන ගිහිල්ලා තියෙනවා පල්ලෙහාට යන ගම්ම. එතකොට මෙතනත් මොකද වෙලා තියෙන්නේ? මෙතනත් resistance area එකක්. එතනත් ඒ දේම වෙලා තියෙනවා. හරිද? එතකොට මේකේ බැලුවොත් මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ support area එකක්. හරිද? support area එකේදී කවුද මාකට් එකට එන්ටර් වෙලා තියෙන්නේ? බුල්ස්ලා. බෙයාස්ලාගේ මාකට් ට්‍රෙන්ඩ් එක ඉවර වෙලා මෙතනින් බුල්ස්ලා ඒගොල්ලන්ගේ මැච් එක පටන්ගෙන තියෙනවා. කෙලින්ම බයි කරගෙන උඩට ගිහිලා තියෙනවා. එතකොට මෙතෙන්දී මොකද වෙලා තියෙන්නේ? මේක support area එකක්. එතකොට මෙතෙන්දිත් එහෙමයි. මේකත් support area එකක්. ඉතින් ඔය විදිහට දැනට අයිඩියා එකක් තිබ්බම ඇති. මේ A හැඩේ තියෙනවා නම් අපි කියනවා ඒවා resistance area එකක් කියලා. දැනට ඕගොල්ලෝ මේ විදිහට මතක තියාගන්න මේක ගැන සම්පූර්ණ විස්තරයක් මම technical analysis කරද්දී ඕගොල්ලන්ට කියලා දෙනවා. දැනට මේ candlesticks කියලා දෙද්දි ඕන වෙන හින්දා තමයි මම මේ ඊටාම කෙටියෙන් මේ කියලා දුන්නේ. support and resistance කියන දේ ඔන්න ඔය විදිහට මතක තියාගත්තම ඇති දැනට candlesticks වලට. හරිද? එතකොට මෙන්න මෙතන බලන්න පොඩ්ඩක් මේ support area ගන්න. හරිද? මෙන්න මෙතන support එක ඉවරලා ඉල්ල මෙතන resistance area එක break කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආයෙත් හැදිලා තියෙනවා මේ resistance area එකම support area එකක් විදිහටත් වැඩ කරලා තියෙනවා. එතකොට මේ කලින් මේක resistance විදිහට තිබිලා තියෙනවා. එතකොට ඒ area ඒ line එකම ආයෙත් support area එකක් විදිහටත් වැඩ කරලා තියෙනවා. මේකත් මතක තියාගන්න. එතකොට මේ support resistance කියන දේ තමයි මම ඔයගලන්ට පැහැදිලි කරේ. ඊට පස්සේ අපි යනවා ඊට පස්සේ තමයි අපිට බලන්න තියෙන්නේ candlestick වර්ග කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ ටිකයි candlestick pattern set එකක් තියෙනවා. ඒ ටික තමයි අපි ඊළඟට බලන්න යන්නේ. හරිද? එතකොට candlestick වලින් අපි මුලින්ම යනවා මෙන්න මේ මරු බොසු කියන කැන්ඩල් එක මොකක්ද කියලා බලන්න. මරු බොසු කැන්ඩල් එකක් ආවා කියන්නේ මරුම තමයි. හරිද? එතකොට මරු බොසු means close cropped. කියන්නේ මරු බොසු කියන්නේ මේ Japanese word එකක්. එතකොට ඒකේ meaning එක තමයි close cropped කියන එක. ඒ කියන්නේ මේකේ විශේෂත්වය තමයි මේකේ upper shadow එකක්වත් lower shadow එකක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. The Marubosu is a long candle that implies the day's trading range has been large. A Marubosu candle lacks either an upper or lower shadow. On rare occasions, it can lack both the upper or lower shadow. When a full Marubosu occurs, or one that is very close to full, it is very well worth nothing. If it is a green candle, then it signals extreme conviction among buyers. ඒ කියන්නේ මේ මරුබොසු කැන්ඩල් එක කියන්නේ
මේ මාකට් එකට එන හොඳ සොල්දාදුවෙක්. හරිද? සොල්දාදුවෙක් කියලා හිතන්නකෝ. මේගොල්ලෝ මාකට් එකට බැස්ස කියන්නේ බහැපු තැන ඉඳන්. ඔයා ගන්නකො මේ ග්‍රීන් මරුබොසු එක. මේ බහැපු තැන ඉඳන් ඒගොල්ලෝ කෙලින්ම මාකට් එක උඩට අරන් ගිහිල්ලා තියෙනවා. මෙතනින් ක්ලෝස් වෙලා තිනවා. ආයි මේකේ සෙලින් ප්‍රෙෂර් එකක් දෙන්න මුකුත් අවස්ථාවක් දීලා නැහැ. ඒක තමයි මේ ග්‍රීන් මරුබොසු කැන්ඩල් එකෙන් කියන්නේ. ඒ වගේම තමයි රෙඩ් මරුබොසු එකත්. මේගොල්ලොත් ඕපන් ප්‍රයිස් එක මෙතනින් කෙලින්ම පටන් ගත්ත තැන ඉඳලා පල්ලෙහාට මරන් ගිහිල්ලා ඉවර කරලා තියෙනවා. ස්ට්‍රෝං කැන්ඩල් එකක් විදිහට තමයි මේක හඳුන්වන්නේ. මේක හරිම ලේසි. මාකට් එකේ මේ වගේ කැන්ඩල් එකක් අඳුර ගන්න හරිම ලේසි. එතකොට මේකේ විශේෂත්වය තමයි අර ෂැඩෝ එකක් නැති ස්කින් එක. එතන පොඩි මෙතන ෂැඩෝ එකක් එන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ ඇත්තටම. මෙහෙම පොඩි ප්‍රමාණයක් ෂැඩෝ එකක් එන්න පුළුවන්. එතන මේ කැන්ඩල් එක ගොඩාක් දිගයි කියන්නේ මේ ඊටත් වැඩිය මේ ගානට වගේ දිගයි කියන්නේ හොඳටම ස්ට්‍රෝං. ඒ කියන්නේ මාර පවර්ෆුල්. හරිද? ඒ කියන්නේ මේ මාකට් එකේ හොඳ තරංගයක් දෙන්න පුළුවන්. then it signals extreme conviction තමයි මේ මරුබොසු කැන්ඩල් එක. Conversely, if it is a red candle, then it indicates sellers were eager to flee. As always, you should pay careful attention to the next day's trading to see if there is follow through. A full or nearly full marubosu implies that there is strong buying or selling interest depending on the color. If there is follow through early the next day, the stock is likely to trend in that same direction for the next few sessions. That awareness can be important for the trader. එතකොට මේක කියන්නේ මේ කැන්ඩල් එකෙන් පස්සේ ඊළඟ කැන්ඩල් එකෙන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ කැන්ඩල් එකක් ආවොත් මේ කැන්ඩල් එකක් ආවට පස්සේ ඊළඟ කැන්ඩල් එකත් ග්‍රීන් ඒ කියන්නේ බුලිෂ් කැන්ඩල් එකක් වුණොත් අනිවාර්යෙන් මේක අප් ට්‍රෙන්ඩ් එකක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හැබැයි මේකෙන් දෙන්නේ අයිඩියා එකක් විතරයි. අනිවාර්යෙන්ම ඊළඟ කැන්ඩල් එක බලලා තමයි ට්‍රේඩ් එකට අපි එන්ටර් වෙන්න ඕනේ. එතකොට මේකෙත් ඒ විදිහම තමයි. මේක ආවනම් ඊළඟ කැන්ඩල් එක බලලා අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් දෙන්නේ ඉඟියක් විතරයි. එතකොට සාමාන්‍ය 120ක වගේ මාකට් එක ගැන 120ක වගේ අයිඩියා එකක් දෙනවා මේ කැන්ඩල් වලින්. එතකොට තව බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ ටික මම පිළිවෙලට කියලා දෙනවා. එතකොට ඇනලයිසිස් පාර්ට් එකෙත් ගොඩක් දේවල් තියෙනවා බලන්න මාකට් එකේ අපි තීරණයක් ගන්න කලින්. එතකොට මේකෙන් දෙන්නේ පළවෙනි කන්ෆර්මේෂන් එක විතරයි. හරිද? එතකොට අපි බලමු මේකේ එක්සැම්පල් කීපයක් කොහමද මේවා තියන්නේ කියලා මාකට් එකේ. දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන. දැන් මේ මම කිව්වේ මෙතන පොඩි ෂැඩෝ එකක් තියෙනව නේද? පොඩි ෂැඩෝ එකක් තියෙනවා මෙතන. එතන මෙතනින් පටන් ගෙන තියෙනවා දිගටම මෙතෙන්ට යන ගම්ම මාකට් එක අප් වෙලා තියෙනවා. හොඳ මරුබොසු කැන්ඩල් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඊළඟ කැන්ඩල් එක ගත්තොත් ඒකෙත් මරුබොසු නෙමෙයි හැබැයි හොඳ බුලිෂ් කැන්ඩල් එකක් තියෙනවා. ඒකෙන් පස්සේ දිගටම මොකද වෙලා තියෙන්නේ? මාකට් එක උඩටම ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට ඔයා මෙන්න මෙතන බැලුවොත් මේකත් බුලිෂ් මරුබොසු එකක්. ඒකෙත් පොඩි කෑල්ලක් තියෙනවා මෙතන. තා චුට්ටක් දිගුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. මරුබොසු එකක් කියලා විදියට මරුබොසු එකක් විදියට තමයි අපි ගන්නෙ. ඒතර මේකෙත් මොකද වෙලා තියෙන්නේ? මේකෙත් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට අරන් ගිහිල්ලා තියෙනවා. මෙයා මාකට් එකට බැස්සට පස්සේ. හරිද? ඒකයි මං කිව්වේ හොඳ සොල්දාදුවෙක් තමයි මේ මරුබොසු කියන්නේ. මරුබොසු එකක් ආවා කියන්නේ මරුම තමයි. අපිට අඳුර ගන්න ලේසිම කැන්ඩල් එකක් මේක. හරිද? එතකොට මේ තියෙන්නේ මෙතනක් තියෙනවා පොඩි ෂැඩෝ එකක් එක්ක මරුබොසු එකක්. ඊට පස්සේ මාකට් එක අප් වෙලා තියෙනවා. ඒතර මෙතනත් ආයේ තියෙනවා මරුබොසු කැන්ඩල් එකක්. ඒත් අප් වෙලා තියෙනවා. ආයි මෙතන තියෙනවා බෙයරිෂ් මරුබොසු කැන්ඩල් එකක්. ඒකෙන් පස්සේ මාකට් එක ටික ඩවුන් වෙලා තියෙනවා. ආයිත් තියෙනවා බෙයරිෂ් මරුබොසු කැන්ඩල් එකක්. ඒකෙන් පස්සේ මාකට් එක යටට ගිහිල්ලා තියෙනවා. මේකෙන්
ගන්න පුළුවන් හොඳ අයිඩියා එකක් අපිට මාකට් එක ගැන. එතකොට මෙතන බලමු අපි මේ තියෙන්නේ මරුබොසු කැන්ඩල් එකක්. එතකොට මේකෙන් පස්සේ මොකද වෙලා තියෙන්නේ? බලන්න මේ මෙතන ඊළඟ කැන්ඩල් එකේ බුල්ස්ලා උඩට ගන්න try එකක් දීලා තියෙනවා. හැබැයි මෙතෙන්ට ගියාට පස්සේ ආයිත් බෙයාස්ලා යටටම ප්‍රෙෂර් කරලා මෙතනින් ඉවර කරලා තියෙනවා. හැබැයි ඒක වහන්නම ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම කැන්ඩල් එක ඉවර වෙන්න මේවා කරන්න බැලන පොඩි බයින් ප්‍රෙෂර් එකක් මෙතන තියෙනවා. ඒකයි මම කිව්වේ මේකෙන් අනිවාර්යෙන් දෙවනි කැන්ඩල් එක දිහා බලන්න ඕනේ අපි තීරණයක් ගන්න කලින් කියලා. දැන් ඒතර මේකේ දෙවනි කැන්ඩල් එක බුල්ස්ලා ටිකක් ප්‍රෙෂර් එකක් දීලා තියෙනවා. ඒකින්ද අපිට හරියටම අයිඩියා එකක් ගන්න නම් මේකත් ඔන්න බෙයාරිෂ් කැන්ඩල් එකක් පල්ලෙහාට තිබ්බනම් මේ මාකට් එක ඩවුන් වෙන්න ඉඩ තිබ්බා. දැන් මේකේ මෙතන බයින් ප්‍රෙෂර් එකක් ඉවර වෙලා තියෙන හින්දා මාකට් එක එච්චර ඩවුන් වෙලා නැහැ. බයින් ප්‍රෙෂර් එකක් මෙතන තියෙනවා. ඊළඟෙත් එහෙම ඊළඟ එක ගොඩාක් පොඩි බයින් ප්‍රෙෂර් එකක් විතර තියෙන්නේ. අනිත් ඔක්කොම සෙලින් ප්‍රෙෂර් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මාකට් එකට මොකද වෙලා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා යම් කිසි ප්‍රමාණයකට. ඒකයි මම කිව්වේ දැන් මේක හොඳටම ඩවුන් වෙලා නැහැනේ. ඒකයි මම කිව්වේ මේකෙන් යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් අපිට මාකට් එක පිළිබඳව. එතකොට මෙතන බලන්න මෙතනත් ඒ වගේමයි මරුබොසු කැන්ඩල් එකක් තියෙනවා බෙයාරිෂ් මරුබොසු එකක්. ඒකෙන් පස්සේ මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. හරිද? එතකොට මේක බලමු. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. හරිද? bearish marubosu signifying the continuation of the bearish trend after the minor reversal pattern. ඒ කියන්නේ මේ down trend එකේ මම කිව්වේ මේ minor bullish reversal එකක් තියෙනවා මෙතන. දැක්කද ඔයගොල්ලන්ට පේනවනේ. ඊට පස්සේ ආයෙත් මෙන්න මෙතනක් තියෙනවා minor bullish reversal එකක්. ඒ reversal එකේ අන්තිමට තියෙනවා bearish marubosu candle එකක්. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ දිගටම මාකට පොඩ බුලිෂ් මයිනර් රිවර්සල් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් පස්සේ ආයිත් මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. හරිද? මේක හොඳ බෙයාරිෂ් මරුබොසු එකක්. මේකේ ෂැඩෝ එකක්වත් නැහැ. කෙලින්ම උඩ ඉඳලම යටටම අරගෙන තියෙනවා මාකට් එක. ඉතින් ඔන්න ওই විදිහට තමයි මරුබොසු කැන්ඩල් එක ගැන ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා spinning tops කියන candlestick වර්ගය. Spinning top is a candlestick pattern with a short real body that's vertically centered between long upper and lower shadows. ඒ කියන්නේ මේකේ real body එක long upper shadow එකකුයි long lower shadow එකයි අතර center වෙලා තමයි තියෙන්නේ. The candlestick pattern represent indecision about the future direction of the asset. ඒ කියන්නේ අදාළ asset එකේ direction එක indecision කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ හරියටම තීරණයක් ගන්න බැරි line එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඊළඟට මොකද්ද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ මොකද මේගොල්ලන්ගේ selling pressure එකත් වැඩි. මේගොල්ලන්ගේ buying pressure එකත් වැඩි. ඉතින් හිතා ගන්න බෑ ඊළඟට මොනවා වෙයිද කියලා. මේගොල්ලෝ මෙහෙන් selling pressure එක දීලා තියෙනවා. මේගොල්ලෝ මෙහෙන් buying pressure එක දීලා තියෙනවා. හැබැයි අන්තිමට ඉවර වෙලා තියෙන්නේ බුල්ස්ලා මාකට් එකේ යම් කිසි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා මේ වලියෙන් පස්සේ. ඒගොල්ලෝ හොඳට ගහගෙන තියෙනවා, එක සමානව ගහගෙන තියෙනවා. කියන්නේ මෙහෙන් මල්ටි බැරල් එකක් ගහනවා, මෙහෙනුත් මල්ටි බැරල් එකක් ගන්නවා. මෙහෙම සීන් එකේ හොඳ තරංගයක් දීලා හරියට නිකන් කඹ අදිනා වගේ කඹේ දෙපැත්තටම යන්න එක ළඟ එහෙම වෙවි තිබිලා තියෙනවා. ඊට පස්සේ neither the buyers nor the sellers could gain the upper hand. The buyers pushed the price up during the period and the sellers pushed the price down during the period. But ultimately the closing price ended up very close to the open. ඒ කියන්නේ මේ open price එකයි close price එකයි දෙකම එක ළඟින් තමයි ඉවර වෙලා තියෙන්නේ. එක ළඟ තමයි තියෙන්නේ. After strong price advance or decline, spinning tops can signal a potential price reversal if the candle that follows confirms.
A spinning top can have a close above or below the open, but the two prices need to be close together. මේ ඕපන් එකයි ප්‍රයිස් එකයි බුලිෂ් වුණත් බෙයාරිෂ් වුණත් එක ළඟ තමයි තියෙන්න ඕනේ. එතකොට මේකේ ඉන්ඩිසිෂන් කියලා කියන්නේ දෙපැත්තෙන්ම ඔයගොල්ලන්ට දැන් තේරෙනවනේ මේ කැන්ඩල් එක ඇදලා තියෙන විදිහ. මුලින්ම ඕපන් එක ගත්තොත් මෙතනින් පටන්ගෙන තියෙනවා. මෙතන ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් පටන්ගෙන උඩට ගිහිල්ලා ආයෙ යටට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් මෙන්න මෙතනින් තමයි ඉවර වෙලා තියෙන්නේ. හරිද? එතකොට බුලිෂ්ලාගේ පොඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා මේ මාකට් එකෙන්. මේක ඒකේ අනිත් පැත්ත. bearish spinning top. මේකෙත් ඕපන් එක මෙතනින් තියෙනවා, ක්ලෝස් එක මෙතනින් තියෙනවා. හැබැයි දෙපැත්තේ long shadows තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ආවම අපිට හරියට තීරණයක් ගන්න බෑ. එතකොට මේ මාකට් එකේ අපිට හම්බෙන්න පුළුවන් ස්පිනින් টොප්ස් තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන තියෙනවා high wave candle කියලා. එතකොට මේකේ wick එක සෑහෙන දිගයි. හරිද? මේක උඩටත් මෙහෙම දික් වෙන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් මොකක්ද ඒකෙන් කියන්නේ? super indecision. ඒ කියන්නේ මාරම ගේමක් දීලා තියෙන දෙපැත්තෙන්ම හොඳටම ගහගෙන. ආයි ලෙලි යන්න ගහගෙන තියෙනවා දෙපැත්තෙන්ම. ඒ කියන්නේ මේකට එතකොට අපි කියනවා super indecision. කලාතුරකින් තමයි මෙච්චර දිග වික් තියෙන කැන්ඩල් එකක් හම්බ වෙන්නේ. එතකොට මේකෙන් ඒගොල්ලෝ බයර්ස්ලා මේ කෑල්ල අත්පත් කරගෙන තියෙනවා ලොකු ෆයිට් එකක් දීලා සෑහෙන ගේමක් දීලා. ඒ කියන්නේ කරට කර හොඳට ගහගෙන තියෙනවා. ආයි කතා කරන්න දෙයක් නැහැ. දෙපැත්තෙන්ම ස්ට්‍රෝං කට්ටිය තමයි බහැලා තියෙන්නේ ගේම් එකට. ඉතින් මේකෙත් මේ පැත්ත අපර් ෂැඩෝ එක දිගට තියෙනවා. මේකේ ඊට වැඩි ටිකක් කොටයි ලෝවර් ෂැඩෝ එක. ඉතින් මේකත් හයි වේව් එකක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ ස්පිනින් টොප්ස් වලම තියෙන හයි වේව් ස්පිනින් টොප් එකක් කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා ඇත්තටම මේකේ තේරුම් ගන්න තියෙන්නේ මේ කැන්ඩල් එක බලලා ඇත්තටම මොකද්ද මේ අවස්ථාව වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. ඉතින් මේක එකින් එකට මේක මෙහෙමයි එකින් එකට මේක આવොත් මෙහෙම එහෙම මතක තියාගන්න ඕනේ නැහැ. මේකේ ඇතුලේ තියෙන තියරි එක තේරුම් ගන්න කියන්නේ ඕගොල්ලන්ට මාරම ලේසි. මේකෙත් එහෙමයි මේකේ අනිත් පැත්ත. එතකොට මේ කැන්ඩල් එක අපිට හම්බෙන අවස්ථාව අනුව මාකට් එක මොන පැත්තට යයිද කියලා අපිට යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන්. අයිඩියා එකක් විතරයි හරියටම කන්ෆර්මේෂන් එකක් ගන්න බෑ. ඒකයි අපි මේකට ඉන්ඩිසිෂන් කියලා කියන්නේ. අපි බලමු මේ වගේ කැන්ඩල් එකක් යෙදෙන්න පුළුවන් අවස්ථාවන් මොනවද කියලා. දැන් මෙතන බලන්න සපෝට් ඒරියා එකක් තියෙනවා, ආයෙත් තියෙනවා රෙසිස්ටන්ස් ඒරියා එකක්. මෙතන බුල්ස්ලා සෙට් එක උඩට මාකට් එක අප් කරගෙන ඇවිල්ලා තියෙනවා. හොඳ ගේමක් දීගෙන උඩට මරන් ඇවිල්ලා තියෙනවා. මම කිව්වා සපෝට් ඒරියාස් වල ගොඩක් ඉන්නේ බුල්ස්ලා බයස්ලා. බුල්ස්ලා කියන්නේ බයස්ලානේ. බයස්ලා බලන් ඉන්නවා. සපෝට් ඒරියා වලින් අරගෙන ප්‍රොෆිට් එකක් ගන්න. ඒගොල්ලෝ බලන්නේ උඩටම අරන් යන්න. මොකද යටින්ම අරන් උඩටම අරන් යන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක. හරිද? එතකොට ගත්ත අය ඉන්නවා, සෙලර්ස්ලා ඉන්නවා. මෙන්න මේ තැන්වල සෙල් කරන්න බලාගෙන ඉන්නවා. මාකට් එක ඩවුන් කරන්න, ඩම්ප් කරන්න බලාගෙන සෙලර්ස්ලා බලන් ඉන්නවා මෙතන. එතකොට දැන් ඔන්න මාකට් එක බුල්ස්ලා උඩට අරන් ගිහිල්ලා තියෙනවා. හොඳ ගේමක් දීලා. වලිය දිගටම ගාගෙන මෙන්න මෙතන පොඩ්ඩක් බෑලා තියෙනවා සෙලර්ස්ලා සෙට් එකක්. ඊට පස්සේ ආයෙත් මේගොල්ලෝ මාකට් එක උඩට අරගෙන තියෙනවා. හැබැයි මෙන්න මේ හරියට යද්දී මේ හරියෙන් තමයි එන්ටර් වෙන්නේ සෙලර්ස්ලා සෙට් එක. එතන හැදිලා තියෙනවා මොකද්ද? මෙතන හැදිලා තියෙන්නේ ස්පිනින් টොප් එකක් හැදිලා තියෙනවා. හරිද? එතකොට ස්පිනින් টොප් එකක් මෙතන හැදුනම මේක අපිට හිතා ගන්න බෑ ඉන්ඩිසිෂන්. මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. හැබැයි මෙතන මේක ඇවිල්ලා තියෙන්නේ කොයි හරියද? මේක ඇවිල්ලා තියෙන්නේ රෙසිස්ටන්ස් ඒරියා එකක. එතකොට මොකද වෙන්නේ? එතකොට සෙලර්ස්ලා තමයි මෙතෙන්දී ගොඩක් එන්ටර් වෙන්නේ. හරිද? එතකොට මේක ඇවිල්ලා තියෙන්නේ bearish spinning top එක. එතකොට open එක තියෙන උඩින්, close එක තියෙන යටින්. එතකොට sellersලාගේ තමයි මෙතනින් market එකේ පොඩි කෑල්ලක් ඒගොල්ලෝ අත්පත් කරගෙන තිනවා. හැබැයි දෙපැත්තම strong. දෙපැත්තම powerful. එතකොට මෙතනින් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන්. ගොඩක් දුරට මේ resistance area එක මේ වගේ දෙයක් ආවොත් market එක
පල්ලෙහාට තමයි යන්නේ. ඒක අයිඩියා එකක් විතරයි. මේක උඩට යන්නත් බැරි නෑ. මොකද මේක ඉන්ඩිසිෂන්. එතකොට අපිට ඊළඟ කැන්ඩල් එක බලලා තීරණය කරන්න පුළුවන් මොකද්ද වෙන්න යන්නේ මාකට් එකට කියලා. හැබැයි ගොඩක් දුරට මේ රෙසිස්ටන්ස් ඒරියා එකක් හින්දා මේක පල්ලෙහාට යෑමේ ලොකු හැකියාවක් තියෙනවා. මොකද අනික මේක bearish spinning top එකක් හින්දා. එතකොට අපි බලමු උතන්ට bullish spinning top එකක් ආවා නම් මොකද වෙන්නේ කියලා. හරිද? මෙතෙන්ට එනවා bullish spinning top එකක්. එතකොට දිගටම මේගොල්ලෝ අරන් ආපු මාකට් එක බුල්ස්ලා අරන් ආපු මාකට් එක මෙතනිනුත් හොඳ ගේමක් දීලා තියෙනවා රෙසිස්ටන්ස් ඒරියා එකක් වුණත්. මේ රෙසිස්ටන්ස් ඒරියා කියන්නේ සෙලර්ස්ලා බහින්න බලන් ඉන්න ඒරියා. හරිද? මේ සපෝට් ඒරියා වලනේ බයර්ස්ලා බහින්න බලන් ඉන්නේ. මේ ගේමට සෙලර්ස්ලා බහින්න බලන් ඉන්න තැනකට ඒ තැනදිත් හොඳ ගේමක් දීලා තිනවා. ඒත් අපිට කියන්න බෑ මේක මොන වේද හරියට කියලා. ඉන්ඩිසිෂන් තමයි මේ කැන්ඩල් එකෙන් කියන්නේ. හරිද? එතකොට හැබැයි ඔයා හිතන්න මේක ආවා මේ මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් මාකට් එක පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතෙන්දි සපෝට් ඒරියා එකේ දිනනවා බුලිෂ් ස්පිනින් টොප් එක. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද්ද තියෙන හැකියාව? සපෝට් එකේදී බුලිෂ් ස්පිනින් টොප් එකක් ආවා කියන්නේ එතකොට මෙතෙන්දි මොකද්ද වෙන්නේ? මෙතෙන්දි බලන් ඉන්නේ මෙතෙන්දි බයර්ස්ලා තමයි බලන් ඉන්නේ ගේම දෙන්න වරෙන්කෝ ගේම දෙන්නම් උඹලට කියලා මෙතෙන්ට එනකන් තමයි හිටියේ උඹලට ගේම දෙන්න කියලා උඹ බලන් ඉන්නවා. මෙතෙන්ට ආපු ගමන් මේගොල්ලෝ හැබැයි ලොකු ෆයිට් එකක් දීලා තියෙනවා සෙලර්ස්ලත් මෙතනින් පල්ලෙහාට ඩම්ප් කරන්න. මෙතනනොත් පල්ලෙහාට ඩම්ප් කරලා දිනවා. හැබැයි උඩට බයර්ස්ලා ගේම් ගහලා උඩටම අරන් තිනවා. එතකොට මේකෙන් තීරණය කරන්න පුළුවන් ඊළඟට මාකට් එක යන්න තියෙන්නේ කොයි පැත්තටද කියලා. හැබැයි අපිට හරියටම තීරණයක් ගන්න බෑ. ඉඟියක් තමයි මේකෙන් අපිට ලැබෙන්නේ. ඒතර ගොඩක් දුරට මේ වගේ අවස්ථාවලදී වෙන්නේ මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට අරන් යනවා. හරිද? එතකොට අපි බලමු මේකේ එක්සාම්පල් කීපයක් කොහොමද හැදිලා තියෙන්නේ කියලා chart වල මේ කැන්ඩල් එක. මෙන්න මෙතන තියෙනවා bearish spinning top එකක්. හරිද? දැන් මාකට් එක ඔන්න පොඩි පොඩි මයිනර් ට්‍රෙන්ඩ් හදාගෙන ලොන් විදිහට ගත්තොත් මේක bullish up trend එකක් තියෙනවා. මාකට් එක කොහොම යනවා. හැබැයි මෙන්න මේ තැන්වල තීරණයක් ගන්න බැරි තත්ත්වයක් කියලා වෙලා තිනවා. දෙපැත්තෙන්ම හොඳ ෆයිට් එකක් දීලා තිනවා. කොහොම මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ලොකු ෆයිට් එකක් දීලා තිනවා දෙපැත්තෙන්ම. ලොකු සෙලින් ප්‍රෙෂර් එකකුත් තියෙනවා. ලොකු බයින් ප්‍රෙෂර් එකකුත් තියෙනවා. හැබැයි මාකට් එකේ ඒගොල්ලෝ පොඩි බෙයාස්ලා පොඩි කෑල්ලක් අත්පත් කරගෙන කැන්ඩල් එක ඉවර කරලා තියෙනවා. හැබැයි අපිට හරියටම තීරණයක් ගන්න බෑ මොනවා වේද කියලා. එතකොට ඊළඟ කැන්ඩල් එකෙන් ඊළඟ කැන්ඩල් එකෙත් පොඩ්ඩක් බයින් ප්‍රෙෂර් එක තියෙනවා යම් කිසි ප්‍රමාණයකට. හැබැයි සෙලින් ප්‍රෙෂර් එක තමයි ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ උඩටම බයස්ලා අරන් තියෙනවා. හැබැයි ඒ වගේම අනිත් පැත්තට ගාගෙන ඇවිල්ලා තියෙනවා සෙලර්ස්ලා සෙට් එක. මාකට් එක බුලිෂ් විදියට ඉවර වෙලා තියෙනවා. සෝරි bearish විදියට ඉවර වෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. දැන් මෙතන රෙසිස්ටන්ස් ඒරියා එකක් නම් අනිවාර්යයෙන්ම හැකියාවක් තියෙනවා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න. හරිද? ඊට පස්සේ මෙන්න මෙතනක් තියෙනවා ස්පිනින් টොප් එකක් මාකට් එක ඔමෝම ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ තීරණයක් ගන්න බෑ හරියට මොනවා වෙයිද කියලා. හරිද? ඊළඟ කැන්ඩල් එකත් මරු බොසු කැන්ඩල් එකක් ගහලා තියෙනවා. ලොකු ඉතින් ඊට පස්සේ ඊටත් වැඩිය ලොකු bearish කැන්ඩල් එකකින් මාකට් එක ඩම්ප් කරලා තියෙනවා. හිතා ගන්න බෑ මෙතනින් පස්සේ මොනවා වෙයිද කියලා. මේක තමයි මේ ස්පිනින් টොප් කියන කැන්ඩල් එකෙන් අපිට ගන්න පුළුවන් ඉඟිය. ඊට පස්සේ බලන්න bearish spinning top candle pattern. හරිද? මෙතන ඔයා නිකන් හිතන්න දැනට ගන්නකො මේ up trend එකක් නේ තියෙන්නේ. up trend එකක් තියෙනවා, continuation pattern එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ දිගටම තියෙද්දි මොකද්ද කියලා. ඒතර පොඩි minor trends දැක්කද? පොඩි minor trends තියෙනවා. මේ පොඩිම ඒවා. හරිද? එතකොට මේම ගත්තට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා
ලෝන් අපර් ෂැඩෝ එකක් තියෙන ස්පිනින් ටොප් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ඔයා හිතන්න මේක රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා. මේක රෙසිස්ටන්ස් ඒරියා එකක් නම් මොකද වෙන්නේ? ගොඩක්ම මෙතන ඉන්නේ කවුද? සෙලර්ස්ලා තමයි බලන් ඉන්නේ. හරිද? මාකට් එකට මෙතනින් සෙල් කරන්න බලන් ඉන්න සෙට් එක තමයි මේ රෙසිස්ටන්ස් ඒරියා එකේ බලන් ඉන්නේ. එතකොට මේක සපෝට් ඒරියා කියලා ගත්තොත් මෙන්න මෙතනින් ඔයගලන්ට පේනවා මෙතනින් තමයි හැරලා තියෙන්නේ. එතනක් තියෙනවා ඉන්ඩිසිෂන් bearish spinning top එකක්. බලන්න හොඳට බැලුවොත් පේනවා දෙපැත්තම සමානයි. එතකොට ඒක ඇවිල්ලා තියෙන්නේ සපෝට් ඒරියා එකක. එතකොට ඒක ඇවිල්ලා තියෙන්නේ හැබැයි bearish spinning top එකක්. ඒ හින්දා අපිට හරි decision එකක් ගන්න බෑ. හැබැයි ගොඩක් වෙලාවට මෙතනින් බලන් ඉන්නේ buyers-ලා. ඉතින් buyers-ලා market එක උඩට ගාගෙන ගිහිල්ලා තියෙනවා. යුද්ධ දිනාගෙන ඇවිල්ලා තියෙනවා. ආයි මෙතෙන්ට එනකොට buyers-ලාත් ටිකක් දැනගන්නවා මෙතන sellers-ලාගේ area එකට තමයි අපි ලං වෙන්නේ. sellers-ලා ඉන්නවා sell කරන්න බලාගෙන. ඊට පස්සේ උඩරිම buyers-ලා මෙන්න මෙතෙන්ට එනකම්ම market එක අරන් ගිහලා තියෙනවා. හැබැයි ඒ වගේම අනිත් පැත්තට sellers-ලා ගහගෙන යට වලස්සු ටික පල්ලයට ගහගෙන ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට දිග shadow එකක් තියෙනවා. දිග upper shadow එකක්. එතකොට මාකට් එකට මොකද වෙලා තියෙන්නේ? මෙතනින් bearish spinning top එකක් විදියට කැන්ඩල් එක ඉවර වෙලා තියෙනවා. මෙතනින් පස්සේ ඊළඟ කැන්ඩල් එකක් දිග bearish කැන්ඩල් එකක් විදියට තියෙනවා. දිගටම මාකට් එක සෙල් වෙලා පල්ලයටම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලන්න මෙතනින් මොකක්ද වෙලා තියෙන්නේ? සපෝට් ඒරියා එකත් කඩාගෙන ලොකු bearish කැන්ඩල් එකක් ගාලා දෙනවා. ඒ කියන්නේ ලොකුම වැඩක් මෙතන බහැලා තියෙනවා. නැත්තම් ලොකු සෙට් එකක් මෙතන බහැලා තිනවා. සපෝට් ඒරියා එකත් කඩාගෙන තමයි පල්ලෙහාට ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් අපිටත් පුළුවන් මේ වගේ ලොකුවට වෙනසක් කරන්න තව අවුරුදු 4කින් 5කින් විතර try එකක් දෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ස්පිනින් টොප් එකෙන් අපිට ගන්න පුළුවන් අයිඩියා එක. හොඳට මතක තියාගන්න මේකෙන් ගන්න පුළුවන් අපිට අයිඩියා එකක් විතරයි. හරිද? අයිඩියා එකක් විතරයි අපිට ගන්න පුළුවන්. කැන්ඩල් ස්ටික් ටික ඔක්කොම ඉවර වෙලා ඉතුරු ටිකත් කියලා දුන්නාට පස්සේ මනි මැනේජ්මන්ට් එකත් ඉවරනට පස්සේ තමයි ඔයගොල්ලන්ට හරියටම කන්ෆර්ම් කරලා ට්‍රේඩ් එකකට එන්ට වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඊළඟට අපි බලමු එහෙනම් ඊළඟට තියෙන්නේ ඩොජි කියන කැන්ඩල් ස්ටික් පැටර්න් එක. අපි බලමු ඩොජි කියන කැන්ඩල් ස්ටික් එකෙන් මොකද්ද වෙන්නේ කියලා. A doji forms when the open and close are the same or very close to each other. The price can move above and below the open but eventually closes at or near the open. ඒ කියන්නේ මේකේ මේ කැන්ඩල් එකේ ඕපන් එකයි ක්ලෝස් එකයි එකම තැනකින් තමයි පටන්ගෙන ඉවර වෙලා තියෙන්නේ. හරිද? ඒතර මේකේ සමහරලාට වික්කයක් නැති වෙන්නත් පුළුවන්, වික්කයක් තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේකේ රියල් බොඩි එකකුත් නැහැ. ඔයගොල්ලන්ට පේනවා මේකේ එකකවත් රියල් බොඩි නැහැ. හැබැයි පොඩි රියල් බොඩි එකක් තියෙන්නත් පුළුවන්. ඒකත් අපි සලකන්නේ මේ ඩොජි කැන්ඩල් එකක් විදිහට. As such, a doji may indicate an indecision point between buying and selling forces. Still, the interpretation of a doji is highly dependent on context. ඒ කියන්නේ මේ වගේ කැන්ඩල් එකක් මාකට් එකේ ඔයගලන්ට දකින්න හම්බුනොත් එතනින් ඒකෙන් කියන්නේ indecision කියලා. ඒ කියන්නේ දෙපැත්තටම හොඳ පවර් එකක් තියෙනවා. මේ පැත්තෙන් හොඳ buying power එකක් තියෙනවා. මේ පැත්තෙන් හොඳ selling power එකක් තියෙනවා. එතකොට ඕපන් වෙච්ච තැනින්මයි ක්ලෝස් වෙලා තියෙන්නේ. දෙපැත්තම කරට කර තරංගයක් දීලා තියෙනවා. එතකොට අපිට තීරණයක් ගන්න බෑ ඊළඟට මාකට් එක මොනවා වෙයිද කියලා. හරිද? එතකොට depending on where the line of the open close falls, a doji can be described as කියලා. එතකොට මේකේ මේ කැන්ඩල් එකේ ඕපන් එකයි ක්ලෝස් එකයි සිද්ධ වෙන ස්ථානය අනුව මේක වර්ග පහකට නම් කරලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පහ. එතකොට අපි මුලින්ම බැලුවොත් මේ ඩොජි ස්ටාර් කියන එක. ඩොජි ස්ටාර් කියන එකට අපි කියනවා ස්ටෑන්ඩඩ් ඩොජි කියලාත්. එතකොට අපි බැලුවොත් ඩොජි ස්ටාර් කියලා කියන්නේ මේකට මේක හරියට නිකන් තරුවක හැඩයක් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ තරුවක හැඩයක් තමයි තියෙන්නේ. ඒක හින්දා තමයි අපි මේකට ඩොජි ස්ටාර් කියලා කියන්නේ. හරිද?
එතකොට මේ වගේ දෙයක් આવොත් මාකට් එකේදී අපිට ඇත්තටම තීරණයක් ගන්න බෑ. හැබැයි සපෝට් ඒරියා එකක හරි රෙසිස්ටන්ස් ඒරියා එකක හරි මේක ආවොත් අපිට එන්න එතකොට නම් තීරණයක් ගන්න පුළුවන් ඊළඟට මාකට් එකට මොනවා වෙයිද කියලා. ඊළඟට තියෙනවා long leg doji කියලා. හරිද? මේකේ වෙලා තියෙන්නේ open එක close එක එකම තැනින් වෙලා තියෙනවා. හැබැයි buying selling pressure එකයි buying pressure එකයි ගොඩාක් තියෙනවා. long wick එකක් තමයි තියෙන්නේ. එතකොට අපි කියනවා මේකට long leg doji කියලා. හරිද? ඊළඟට තියෙනවා dragonfly doji කියලා. කාටද මේ dragonfly කියන්නේ? dragonfly කියන්නේ බත් කූරට. ඔයගොල්ලෝ දන්නවා බත් කූරගේ හැඩය ගත්තොත් මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. ඒකින්ද තමයි අපි කියන්නේ මේකට dragonfly doji එකක් කියලා. සමහරවිට මේකේ පොඩි වික් එකක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් අපි සලකන්නේ මේක dragonfly doji එකක් විදිහට. එතකොට මේ එකින් එක යෙදෙන අවස්ථාව අපි බලමු ඉස්සරහට. ඊළඟට තියෙනවා gravestone doji කියලා. හරිද? gravestone කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ දැකලා ඇති සමහර church ගාව මෙන්න මේ වගේ සොහොන් කොත් තියෙනවා. එතකොට මේ සොහොන් කොතට තමයි gravestone කියලා කියන්නේ. එතකොට ඒ වගේ හැඩයක් ගන්න හින්දා තමයි මේක නම් කරලා තියෙන්නේ gravestone doji කියලා. හරිද? එතකොට මේකේ open එක close එකම තැනින් වෙලා තියෙනවා. එතනින් පල්ලෙහාට මාකට් එක ගිහිල්ලා නැහැ. උඩට ගිහිල්ලා ආයෙත් පල්ලෙහාට ප්‍රෙෂර් කරලා තියෙනවා. ඒතර එතනින්ම කැන්ඩල් එක ඉවර වෙලා තියෙනවා. මේ වගේ ඒවා ඔයගොල්ලන්ට දකින්න ලැබෙන මාකට් එකේ අපි බලමු උදාහරණත් එක්ක. එතකොට four price doji කියන්නේ ඇත්තටම ට්‍රේඩ් වෙන්නෙම නැති තරම් වගේ අදහසක් තමයි ඒකෙන් දෙන්නේ. ඒ කියන්නේ මාකට් එකේ මේ වෙලාවේ ට්‍රේඩ් වෙලාම නැහැ වගේ නිකම්ම තිබිලා තියෙන්නේ පොඩි buying selling pressure එකක් තිබිලා තියෙනවා. හැබැයි මුකුත්ම වෙලා නැහැ කියන අදහස තමයි ඒකෙන් කියන්නේ. එතකොට ඒකෙනුත් අපිට මේ කිසිම එකකින් අපිට අයිඩියා එකක් ගන්න බෑ ඊළඟට මොනවා වෙයිද කියලා. හැබැයි කලින් කිව්වා වගේ අනිවාර්යයෙන්ම support හරි resistance area එකක හරි මේ වගේ දෙයක් මෙන්න මේ set එකෙන් එකක් තිබ්බොත් මේකෙන් නම් ඇත්තටම අයිඩියා එකක් ගන්න බෑ. මේ වගේ ඒවා වෙන්නේ සාමාන්‍යයෙන් consolidation range එකේ තමයි. ඒ කියන්නේ market එක මෙහෙම එකම අගයක යන තැන්වල තමයි, ඒ කියන්නේ නිකම්ම මෙහෙම තියෙන තැන්වල තමයි මේ වගේ කැන්ඩල් එන්නේ. එතකොට අපි මේ doji star කියන එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මේ තුන ගැන කතා කරනවා. එතන මේ වගේ කැන්ඩල් ඕන වෙලාවක මාකට් එකේ ඔයගලන්ට දකින්න ලැබෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ තුන ඔයගලන්ට support හරි resistance හරි areas වල දකින්න ලැබුණොත් කොහොමද මාකට් එක හැසිරෙන්නේ කියලා අපි බලමු. මුලින්ම බලමු අපි gravestone කියන කැන්ඩල් එක ආවොත් කොහොමද මාකට් එක කොහොමද දකින්න ලැබෙන්නේ, කොහොමද support හරි resistance හරි area එකක ආවොත් මාකට් එකට මොකද වෙන්නේ කියලා අපි බලමු. Gravestone doji, bearish reversal candle with a long upper wick and the open close near the low. ඒ කියන්නේ open එකයි close එකයි එකම තැනින් පටන්ගෙන සහ ඉවර වෙලා තියෙනවා. open එකයි close එකයි ලං වෙලා තියෙන්නේ low price එකට. ඒ කියන්නේ මේ candle එකේ lowම price එකට ළඟින් තමයි open එකයි close එකයි තියෙන්නේ. එතකොට long upper shadow එකක් තියෙනවා. එහෙම නැත්නම් long wick එකක් තියෙනවා. එතකොට අපි බලමු මේ gravestone doji කියන candle එක යෙදෙන අවස්ථාවන් මොනවද කියලා. ඔන්න දැන් මාකට් එක ඔහොම අප් ට්‍රෙන්ඩ් එක යනවා. ටික ටික බයස්ලා තල්ලු කරගෙන උඩට ඇවිල්ලා තිනවා. ඔන්න දැන් රෙසිස්ටන්ස් ඒරියා එකකට මාකට් එක ලං වෙලා තියෙනවා. හරිද? ඕකල බලන්න එපා දැන් මූ කොහොමද යකෝ රෙසිස්ටන්ස් ඒරියා එකක් හොයාගත්තේ එහෙම කියලා. ඒක මේ කෑල්ලට අදාළ නැහැ. ඒක මම ඊළඟ ඇනලයිසිස් පාර්ට් එකේ තමයි රෙසිස්ටන්ස් සපෝට් ගැන කියලා දෙන්නේ. දැනට මෙහෙම අයිඩියා එකක් තියාගන්න. එතකොට මාකට් එක ඔන්න බයස්ලා තල්ලු කරගෙන උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්දි මොකද්ද එන්න ඕනේ? මෙතෙන්දි එන ඔන්න gravestone doji candle එකක්. හරිද? එතකොට ලස්සනට ගියපු මේ මාකට් එක resistance area එකේදී බයස්ලා මෙතෙන්ට මරන් තියෙනවා. හැබැයි මෙතෙන්දි මොකද වෙලා තින්නේ?
පත්ත selling pressure එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? පත්ත selling pressure එකක් ඇවිල්ලා තිනවා. මෙතන ඉඳන් මෙතෙන්ටම ආයිත් open වෙච්ච තැනටම market එක ගෙනත් තියෙනවා. එතකොට මෙච්චර වෙලා බයස්ලා තල්ලු කරගෙන ආපු power එක මෙන්න මේගොල්ලෝ sellersලාගේ අතට අරන් තියෙනවා. හරිද? ඒ කියන්නේ බයර්ස්ලාගේ power එක මැඩ පවත්වමින් මේ sellersලා market එකට එන්ට වෙලා පල්ලයට අරන් තිනවා. ආයිත් open වෙච්ච තැනටම අරන් තිනවා. එතකොට මේකේ මොකක්ද කියන්නේ indecision. දෙපැත්තම එක සමානම pressure එකක් දීලා තිනවා. හැබැයි මේ දීලා තියෙන area එක මොකද්ද? resistance area එක. ඒකින්ද මෙතනින් මාකට් එක ටර්න් වීමේ ලොකු හැකියාවක් තියෙනවා. ඒකට අපිට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ තැනකදී ග්‍රේව්ස්ටෝන් ඩොජ් එකක් ආවොත් මෙතනින් මාකට් එක ටර්න් වීමට ලොකු හැකියාවක් තියෙනවා. හරිද? එතකොට තව ටිකක් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟ කැන්ඩල් දෙක තුන අපි බැලුවොත් මෙතෙන්දී ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් හොඳටම මාකට් එක ටර්න් වෙලා යයි කියලා. හරිද? අයිඩියා එකක් විතරයි ගන්න පුළුවන්. හැබැයි මේක ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා මෙතනින් මාකට් එක ටර්න් වෙන්න. ඒකට හේතුව තමයි මෙතන බලන් ඉන්නේ කවුද? සෙලර්ස්ලා තමයි මෙතන බලන් ඉන්නේ. ඉතින් මෙතනින් මාකට් එක අප් වෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කීයටවත් මෙතනින් ගොඩාක් සෙලර්ස්ලා බලන් ඉන්නවා මාකට් එකට එන්ටර් වෙලා සෙල් කරන්න. ඉතින් මේකට ලොකු හැකියාවක් තියෙන්නේ මෙතනින් ටර්න් වෙලා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදිහට හැදිලා මාකට් එක ඩවුන් වෙන්න තමයි ලොකු හැකියාවක් තියෙන්නේ. හැබැයි මෙතනින් උඩටත් යන්න පුළුවන්. ඒක මම කියන්නේ නැහැ කියලා. හැබැයි ලොකු හැකියාවක් තියෙන්නේ මේක පල්ලෙහාට ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගමන් කරන්න. එතකොට අපි බලමු මේකට එක්සැම්පල් කිහිපයක්. හරිද? ග්‍රේව්ස්ටෝන් ඩොජි එකේ එක්සැම්පල් එකක් අපි බලමු. ඔයගොල්ලෝ හිතන්න මෙතන රෙසිස්ටන්ස් ඒරියා එකක් තියෙන්නේ කියලා. perfect gravestone doji formation after brief uptrend. මේ uptrend එකක් ගිහිල්ලා තියෙනවා. ඊට මෙතන ලොකු wick එකක් තියෙන ලොකු upper shadow එකක් තියෙන gravestone doji candle එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ market එක turn වෙලා තියෙනවා පල්ලෙහාටම. හරිද? එතකොට මෙතන තියෙන්නේ ලොකු bullish candle එකක් තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ? ඔයගොල්ලෝ දැන් දන්නවා මේ මොකක්ද කියලා. මේ මොකද්ද? මරු බොසු කැන්ඩල් එකක් තමයි මෙතන තියෙන්නේ. දැක්කද? වික් දෙපැත්තෙම නැහැ මරු බොසු කැන්ඩල් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් එහාට මාකට් එකට සෙලර්ස්ලා ලොකු පවර් එකක් දීලා තියෙනවා. ඉතින් ආයිත් මේක ඕපන් වෙච්ච තැනටම උඩට අරන් ගියාට බුල්ස්ලා උඩට අරන් ගියාට ඕපන් වෙච්ච තැනටම බෙයාර්ස්ලා ගෙනල්ලා තියෙනවා මාකට් එක. ඊට පස්සේ ඩවුන් ට්‍රෙන්ඩ් එකට තමයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ. හරිද? එතකොට මෙතන බැලුවොත් ඕගොල්ලන්ට පේනවා මෙහෙම මේකත් ඕගොල්ලෝ රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා ගත්තොත් දැන් මේ මෙතනත් රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා ගන්න පුළුවන්. මෙතනත් ගන්න පුළුවන්. ඒක ගන්න හැටි දැන් මහන්න එපා. ඊළඟ වීඩියෝ එකට අදාළ කෑල්ලක් ඒක. එතකොට මාකට් එක මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා ග්‍රේව්ස්ටෝන් ඩොජි එක. හරිද? මේ බුල්ස්ලා අරන් ආපු මාකට් එක. මෙතෙන්දී සෙලර්ස්ලා එන්ට වෙලා පල්ලෙහාට ලොකු ප්‍රෙෂර් එකක් දීලා ග්‍රේව්ස්ටෝන් ඩොජි කැන්ඩල් එකක් අරන් තිනවා. එතකොට මාකට් එකට මොකද වෙලා තියෙන්නේ? ඊළඟට පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා මාකට් එක දිගටම. එතකොට මෙතන බලන්න ඔන්න අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. අප් ට්‍රෙන්ඩ් එකේ උඩින්ම තියෙනවා ග්‍රේව්ස්ටෝන් ඩොජි එකක්. මම ඔයගලන්ට කිව්වා මේකේ රියල් බොඩි එකක් තියෙන්නත් පුළුවන්, පොඩි රියල් බොඩි එකක් තියෙන්නත් පුළුවන්. ඒත් අපි සලකන්නේ ඒක ග්‍රේව්ස්ටෝන් ඩොජි කැන්ඩල් එකක් විදිහටම තමයි. ඒක ආවට පස්සේ මාකට් එකට මොකද වෙලා තියෙන්නේ? ඊළඟ කැන්ඩල් එක බැලුවොත් ඊළඟ කැන්ඩල් එකෙත් තියෙනවා bearish කැන්ඩල් එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් පස්සේ දිගටම මාකට් ඩවුන් වෙලා තියෙනවා. ඔන්න ওই විදිහට තමයි ග්‍රේව්ස්ටෝන් ඩොජි කියන කැන්ඩල් එක අපිට මාකට් එකේදී හම්බ වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් ඕන තරම් සර්ච් කරලා බලන්න පුළුවන්. ග්‍රේව්ස්ටෝන් ඩොජි එක්සැම්පල් කියලා බැලුවොත් 100ක් 200ක් ඕන තරම් Google එකේ තියෙනවා බලන්න. ඉතින් මේ තුන විතරක් නෙමෙයි ඕගොල්ලොත් සර්ච් කරලා බලන්න. ඊට පස්සේ chart වලත් දිගටම බලන්න. ඊළඟට අපි යමු Dragonfly Doji කියන කැන්ඩල් එක බලන්න. Dragonfly Doji
either bullish or bearish candle depending on context with a long lower weekend the open close near the high. එතකොට මේකෙන් මොකද්ද කියන්නේ ඕපන් එකයි ක්ලෝස් එකයි මේකෙත් එකම තැනින් වෙලා තියෙනවා. හැබැයි හයිම ප්‍රයිස් එක ඒ කැන්ඩල් එකේදී වාර්තා කරපු හයිම ප්‍රයිස් එකට ලං වෙන්න තමයි ඕපන් එකයි ක්ලෝස් එකයි තියෙන්නේ. එතකොට ලෝ ෂැඩෝ එකකුත් තියෙනවා. මෙතන තියෙන පොඩි වික් එක නැති වෙන්නත් පුළුවන් තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට ඕපන් එකයි ක්ලෝස් එකයි එකම තැනින් හයි එකට ලං වෙන්න පිහිටලා තියෙනවා. එතකොට මේකට තමයි අපි කියන්නේ Dragonfly Doji කියලා. එතකොට අපි බලමු මේක කොහොමද මාකට් එකේදී ආවොත් මාකට් එකට බලපාන්නේ කියලා. එතකොට මෙතන අයිත් තියෙනවා සපෝට් සහ රෙසිස්ටන්ස් ඒරියා දෙකක් අතර යන අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා Gravestone Doji එක. එතකොට කලින් මම පැහැදිලි කළ විදිහට මෙතනින් මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. ඊට පස්සේ සපෝට් ඒරියා එකක් වෙනකම්ම මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. ඊට පස්සේ එතෙන්ට එනවා. ඊට පස්සේ එතෙන්ට හැදෙනවා Dragonfly Doji එක. හරිද? Dragonfly Doji එකක් ඇදලා තියෙනවා. එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? මාකට් එක සෙල් වේගෙන බෙයාස්ලා ඔක්කොම ගාගෙන බුල්ස්ලට ගාගෙන පල්ලෙහාට අරන් ඇවිල්ලා තියෙනවා. හැබැයි සපෝට් ඒරියා එකේ ඉන්නේ කවුද? බුල්ස්ලා සෙට් එක තමයි සපෝට් ඒරියා එකේ ඉන්නේ. ඉතින් මෙතනින් පස්සේ මේගොල්ලෝ හොඳ තරංගයක් දීලා තියෙනවා. සෙලර්ස්ලා උපරිම මාකට් එක ඩවුන් කරන්න තරංගයක් දීලා තියෙනවා. හැබැයි ඒ ඕපන් වෙච්ච තැනින්ම ක්ලෝස් වෙලා තියෙනවා. මොකද බුල්ස්ලා ගොඩක් මෙතෙන්ට ලොකු පවර් එකක් දීලා අනිත් පැත්තට ගහලා තියෙනවා. ඉතින් මෙතනින් ගොඩක් දුරට අයිඩියා එකක් ගන්න පුළුවන් අපිට. දැන් මේ සෙලර්ස්ලාගේ මාකට් එක ඉවරයි. දැන් බුල්ස්ලා තමයි මෙතනින් එහාට මැච් එක ගහන්න යන්නේ. ඉතින් මාකට් එක අප් වෙන්න තමයි ලොකු හැකියාවක් තියෙන්නේ. එතකොට මෙතන පල්ලෙහාට වරන් ඇවිල්ලා තියෙනවා බුල්ස්ලා බෙයාස්ලා පල්ලෙහාට වරන් ඇවිල්ලා එතන ඉඳන් ඔක්කොම බුල්ස්ලා ටික සෙට් වෙලා උඩට අරන් ඇවිල්ලා උඩට අරන් එද්දිම ඕපන් ප්‍රයිස් එකේදීම කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙනවා. ඉතින් අපිට ඊළඟ කැන්ඩල් දෙක තුන බලලා තීරණයක් ගන්න පුළුවන් මාකට් එක මොන පැත්තටද යන්නේ කියලා. ඔන්න ওই විදිහට තමයි Dragonfly Doji කියන කැන්ඩල් ස්ටික් එක මාකට් එකේදී අපිට හම්බ වෙන්නේ. අපිට මාකට් එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. හරිද? එතකොට අපි බලමු මේකට එක්සැම්පල් කොහොමද දෙන්නේ කියලා. Dragonfly Doji එකේ එක්සැම්පල් එකක් ගත්තොත් ඔයගලට පේනවා මෙන්න මෙතන මාකට් එක නෝමල් එකේ යනවා. මෙතන තියෙනවා Dragonfly Doji එක. ඔයා හිතන්න මෙතන සපෝට් ඒරියා එකක් කියලා හිතන්නකෝ. හරිද? මේ තියෙන සපෝට් ඒරියා එකක් කියලා හිතන්නකෝ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මාකට් එක ටික අප් වෙලා උඩටම ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට අපි ඊළඟ එක්සැම්පල් එක බැලුවොත් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. මම කලින් ඇඳලා පෙන්නන විදිහටම මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා Dragonfly Doji එකක්. එතකොට ඒකේ පොඩි වික් එකකුත් තියෙනවා. මාකට් එක පල්ලෙහාට අරන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ බුල්ස්ලා ආයිත් මාකට් එක උඩට අරන් තියෙනවා. උඩට අරන් එද්දිම කැන්ඩල් එක ක්ලෝස්ලා තියෙනවා. පොඩි වික් එකක් තියෙනවා. මෙතන බුල්ස්ලා උඩට අරන් ගිහලා ආයිත් සෙලර්ස්ලා චුට්ටක් පල්ලෙහාට දාලා තියෙනවා. එතකොට ඕපන් වුණ තැනින්මයි ක්ලෝස් වෙලා තියෙන්නේ කැන්ඩල් එක. ඊට පස්සේ කැන්ඩල් එක බලන්න මරුපොසු කැන්ඩල් එකක් තියෙන්නේ. ඊට පස්සේ දිගටම මාකට් එක අප් වෙලා තියෙනවා. ඔන්න ওই විදිහට තමයි අපිට හම්බෙන්නේ. ඔයගොල්ලන්ටත් ඕන තරම් මේ වගේ දේවල් දකින්න ලැබෙනවා මාකට් එකේ. හරිද? එතකොට තව එකක් බැලුවොත් අපිට මේ කැන්ඩල් එකේ පාට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ගත්තොත් ඒකේ පොඩි බොඩි එකක් මෙතන තියෙන ඔයගලන්ට පේනව නේද? පොඩි bearish බොඩි එකක් තියෙනවා රතු පාට. ඉතින් ඒක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. අපි මේක ඩොජි එකක් විදිහට තමයි හඳුන්වන්නේ.
එතකොට ආයිත් මෙතන ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එක ඊට පස්සේ පොඩි බුලිෂ් කැන්ඩල් දෙකක් ඇවිල්ලා තිනවා. ආයිත් ඩවුන් වෙලා තිනවා. ඊට පස්සේ මෙතන ඇවිල්ලා තියෙනවා ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එකක්. පල්ලෙහාට ගත්ත සෙලර්ස්ලා පල්ලෙහාට ගත්ත මාකට් එක බුල්ස්ලා ආයිත් ගේමක් දීලා උඩට අරන් තියෙනවා. ඕපන් කරපු තැනින්ම ඒ ළඟින්ම ක්ලෝස් වෙලා තිනවා ඊළඟ කැන්ඩල් එක බුලිෂ් කැන්ඩල් එකක්. ඉතින් ඊට පස්සේ මාකට් එක මේ විදිහට අප් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි කියන කැන්ඩල් එක හම්බ වෙන්නේ. ඉතින් ඒක ඕගොල්ලෝ දකින්න තමයි ඕක පුරුදු වෙන්නේ. මේ ඇත්තටම අයිඩියා එකක් විතරයි ඔය කැන්ඩල් ස්ටික් වලින් ගන්න පුළුවන්. එතකොට දැනට ඔහොම අයිඩියා එකක් තියාගත්තම හොඳටම ඇති. මේක තේරුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ගොඩක්ම ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේකේ කැන්ඩල් මතක තියාගන්නවටත් වැඩිය මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ කියලා තමයි ඕගොල්ලෝ බලන්න ඕනේ. හරිද? මෙතනින් පටන්ගෙන තියෙනවා පල්ලෙහාට සෙලර්ස්ලා පුෂ් කරලා තියෙනවා. හොඳ පවර් එකක් දීලා තියෙනවා. ආයි බුල්ස්ලා හොඳ පවර් එකක් දීලා තියෙනවා. එතකොට මේ වගේ කැන්ඩල් එකක් යෙදෙන ස්ථානය තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. මේ මැද්දේදී වගේ ආවා කියලා ඇත්තටම ඒවා අපි ගණන් ගන්න නැහැ. මෙන්න මේ තැන් වල වගේ ආවොත් ඒවා එච්චරම අපි ගණන් ගන්නෙ නැහැ. ඒතර අපිට ඊළඟට බලන්න තියෙන්නේ long leg doji කියන කැන්ඩල් එක. ඊළඟට තියෙනවා අපිට long leg doji කියන කැන්ඩල් එක. හරිද? long leg doji indecisive candle with both a lower and upper wick and the open close near the midpoint. midpoint එකෙන් තමයි open එකයි close වෙලයි තියෙන්නේ. midpoint එකෙන් තමයි open එකයි close එකයි තියෙන්නේ. හරිද? එතකොට long upper shadow එකකුත් තියෙනවා, long lower shadow එකකුත් තියෙනවා. එතකොට මේ වගේ කැන්ඩල් එකක් ආවොත් මාකට් එකේ අපි ඒකට කියනවා indecisive කියලා. ඒ කියන්නේ අපිට හරි තීරණයක් ගන්න බෑ. මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. දෙපැත්තම කරට කර තරංගයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ හරිය නිකන් කඹ ඇද්දා වගේ අර ස්පිනින් টොප් එකට ටිකක් සමානයි මේකට. ඒ වගේම උත්තරයක් තමයි මේකෙනුත් හම්බ වෙන්නේ. indecisive ඒ කියන්නේ තීරණයක් ගන්න බෑ කියන එක තමයි මේකෙන් කියන්නේ. හැබැයි මේක කලින් මං පැහැදිලි කළා වගේ සපෝට් හරි රෙසිස්ටන්ස් හරි ඒරියා එකක මේ වගේ එකක් ආවොත් අන්න එතකොට අපිට යම් කිසි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ මාකට් එක රිවර්සල් වෙයිද නැද්ද කියලා. හරිද? එතකොට මේකෙන් කියන්නේ හරියටම දෙගොල්ලම බයස්ලා සෙලර්ස්ලා දෙපැත්තම කරට කර තරංගයක් දෙනවා කියන එක. කියන්නේ හතරින් නෑ ගේම ෆුල් ගේම ඉන්නේ. දෙපැත්තම එක වගේ ස්ට්‍රෝං. හොඳ බයින් ප්‍රෙෂර් එකකුත් තියෙනවා, හොඳ සෙලින් ප්‍රෙෂර් එකකුත් තියෙනවා. හරිද? අපි බලමු දැන් මේ වගේ එකක් මාකට් එකේ අපිට හම්බුනොත් කොහොමද වෙන්නේ කියලා. අපි බලමු මේක රෙසිස්ටන්ස් ඒරියා එකක ආවොත් මොකද්ද වෙන්න පුළුවන් කියලා. හරිද? දැන් මේක අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන ඔන්න රෙසිස්ටන්ස් ඒරියා එකකට ලං වෙලා මේ long leg doji එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ඕගලන්ට දැන් තේරෙනවා මේ කලින් ගත්ත කැන්ඩල්ස් එක බලද්දි මේකත් ඒ ටයිප්මයි අපිට හරි තීරණයක් ගන්න බෑ. හැබැයි අප් ට්‍රෙන්ඩ් එකක් ඉවර වෙලා තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි රෙසිස්ටන්ස් ඒරියා එකක තමයි ඒකත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද්ද කියන්නේ? මෙතන කවුද බලන් ඉන්නේ? මේ වගේ තැන්වල බලන් ඉන්නේ සෙලර්ස්ලා. ඉතින් මේකට ලොකු හැකියාවක් තියෙනවා මෙතනින් මාකට් එක රිවර්ස් වෙලා ටර්න් වෙලා පල්ලෙහාට හැදගෙන යන්න අවස්ථාවක් තියෙනවා. මොකද මෙතන ඉන්නේ හේතුව තමයි මෙතන ඉන්නේ සෙලර්ස්ලා ඉන්න. හැබැයි මෙතනින් උඩට යන්නත් පුළුවන්. මේගොල්ලෝ මෙතනින් සාමාන්‍යයෙන් හොඳ පවර් එකක් දීලා ඊළඟ කැන්ඩල් එක මේක බුලිෂ් කැන්ඩල් එකක් කියලා බුලිෂ් මරුබොස් එකක් එහෙම ආවොත් මේක අනිවාර්යෙන් උඩට යන්න පුළුවන්. එතකොට මේ ඔයගලන්ට කියන්න බෑ මෙහෙම. දැන් මෙහෙම නේනවා කිව්වේ මේම උනේ නෑනේ. එහෙම කියන්න බෑ. මේකේ අයිඩියා එකක් විතරයි ගන්න පුළුවන්. හරිද? මේකේ අයිඩියා එකක් විතරයි ගන්න පුළුවන්. මේක එක කන්ෆර්මේෂන් එකක් විතරයි. මම කලින්ත් කිව්වා මේ කැන්ඩල් ස්ටික් වලින් අපි ගන්නෙ එක කන්ෆර්මේෂන් එකක් විතරයි. තව කන්ෆර්මේෂන් 4ක් 5ක් විතර අපිට ගන්න තියෙනවා. හරිද?
එතකොට ඔය වගේම කැන්ඩල් එකක් රෙසිස්ටන්ස් ඒරියා එකක මේ වගේම කැන්ඩල් එකක් සපෝට් ඒරියා එකක ආවත් ඒත් ඒ විදිහම තමයි අපිට තීරණයක් ගන්න බෑ. හැබැයි මේක ආවේ සපෝට් ඒරියා එකක හින්දා අපිට කියන්න පුළුවන් මේක ගොඩක් දුරට මෙතනින් ටර්න් වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඒකට හේතුව මොකද? මෙතන ඉන්නේ කවුද? මෙතන ඉන්නේ බයස්ලා. සපෝට් ඒරියා වල ඉන්නේ බයස්ලා. ඉතින් බයස්ලා බලන් ඉන්නේ මෙතනින් බයි කරලා මාකට් එක අප් කරන්න. හරිද? ඒ වගේම තමයි මේක පල්ලෙහාට යන්නත් බැරි නෑ. මොනවා හරි ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා ලොකු වේල් කෙනෙක් බහලා මෙතෙන්ට වැඩේ දුන්නොත් සෙල් කරලා දැම්මොත් මෙතනින් පල්ලෙහාට ටින් ගාලා පනින්න පුළුවන්. හරිද? මේ සපෝට් ඒරියා එක කඩන්න හැකියාවක් තියෙනවා එහෙම මොනවා හරි වුණොත්. එතකොට අපිට ඊළඟ කැන්ඩල් එක බලලා තීරණය කරන්න පුළුවන් මේ මාකට් එක කොහෙට යයිද කියලා. එතකොට ගොඩක් දුරට මේ මාකට් එක යන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ උඩට අප් ට්‍රෙන්ඩ් එකකට තමයි යන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් අපි බලමු මේකේ එක්සැම්පල් එකක් කොහොමද long leg doji එක මාකට් එක අපිට හම්බ වෙන්නේ කියලා. දැන් බලන්න මෙන්න මෙතන අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා long leg doji එකක්. දැන් ඔයාලට මේ පේනවා මේක පොඩ්ඩක් low shadow එකේ පොඩ්ඩක් කොටයි. හැබැයි ඒක අපි ගණන් ගන්න ඒක අපි long leg එකක් විදිහට තමයි ගන්නෙ. හරියටම සමාන වෙන්න ඕනේ නැහැ. දැක්කම ඔයගොල්ලන්ට පේනවා මේක long leg doji එකක් කියලා. හරිද? එතකොට හරි තීරණයක් අපිට ගන්න බෑ. උඩ යයිද පහළ යයිද හිතා ගන්න බෑ. මේක ඇත්තටම පල්ලෙහාට ගිහිල්ලා උඩට ගිහිල්ලා තියෙනවා. හැබැයි බුලිෂ්ලා තමයි ඒ කැන්ඩල් එක අත්පත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. හරිද? මෙතන සමායිට සපෝට් ඒරියා එකක් මෙතන සපෝට් ඒරියා එකක් නම් මෙතන රෙසිස්ටන්ස් ඒරියා එකක් නම් ඒක මැද්දෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මැද්දෙන් තියෙන ඒවට අපි එච්චර කෙයා කරන්නේ නැහැ. අපි මේ කැන්ඩල් ස්ටික් ගොඩක්ම කෙයා කරන්නේ සපෝට් රෙසිස්ටන්ස් කියන ඒරියා වලදී විතරයි. ඒතර මෙතන බලන්නකො මෙතන ආයිත් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක නම් ටිකක් සමානයි දෙපැත්තම. ඒකත් long leg doji එකක්. ඊට පස්සේ මාකට් එක බුලිෂ් වෙලා තියෙනවා. හැබැයි හොඳ බයින් ප්‍රෙෂර් එකකුත් තිබිලා තියෙන උඩටම. හැබැයි ගොඩක්ම මාකට් එක පල්ලෙහාට තමයි ඇදලා තියෙන්නේ. එතකොට මේක ඊළඟ කැන්ඩල් එක බුලිෂ් වෙලා bearish වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන ගත්තොත් ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා තියෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යද්දි බුලිෂ්ලා පොඩි ගේමක් දීලා උඩටම අරන් තියෙනවා. ඒත් අර ගිහිල්ලා නෑ වැඩේ. ආයිත් එතනින්ම ක්ලෝස් වෙලා තියෙනවා. පල්ලෙහාටත් සෙලර්ස්ලාත් පල්ලෙහාට දාලා තියෙනවා ඕපන් වෙච්ච ප්‍රයිස් එකේ ඉඳලා. ඊට පස්සේ ගොඩක් උඩටත් ඇදලා තියෙනවා බයස්ලා. හැබැයි එකම තැනින් ක්ලෝස් වෙලා තියෙනවා කැන්ඩල් එක. හරිද? ඊට පස්සේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට හරි තීරණයක් ගන්න බෑ කියන අදහස ඕගොල්ලන්ට මෙතනින් තේරෙනවා. ඒතර මෙතන බලන්න මෙතනත් තියෙන long leg doji එකක්. එතකොට ඇත්තටම මාකට් එක එකම තැන තමයි ඒ ටිකේ එහෙම වෙලා තියෙන්නේ. indecisive කියන සීන් එක ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා මෙන්න මේකෙන්. හරිද? ඒතර ඔය වගේ ඕන තරම් ඕගොල්ලන්ට බලන්න පුළුවන්. මේ තියෙන තව එක්සැම්පල් එකක්. මේකේ lower shadow එකක් තියෙනවා. උඩ upper shadow එක ටිකක් පොඩි. ඒත් මේකත් ගන්න අපි long leg doji එකක් විදියට. ඒතර මෙතෙන්දිත් අපිට හරි තීරණයක් ගන්න බෑ. මාකට් එක දිහා බලන් ඉන්න තමයි තියෙන්නේ. මෙන්න මෙතනත් ඒ වගේ හරි තීරණයක් ගන්න බෑ. මොකද මේක සපෝට් ඒරියා එකක් කියලා ගත්තොත් මේක රෙසිස්ටන්ස් ඒරියා එකක් කියලා ගත්තොත් මේක තියෙන්නේ මැද වගේ. ඉතින් අපි මේ වගේ තැන්වල ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔය ටික තමයි එක්සැම්පල් විදියට තියෙන long leg doji වල. ඔයගලන්ට තව Google එකේ සර්ච් කරලා හොයාගන්න පුළුවන්. chart එකේ බලද්දිත් ඔයගලන්ට හම්බ වෙයි. ඊළඟට long leg doji එකෙන් පස්සේ අපිට තියෙනවා star doji එකේ 4 price doji එකේ එක්සැම්පල් කීපයක් බලන්න. ඒතර අපි කතා කරා gravestone doji එක ගැන, dragonfly doji එක ගැන, ඊට පස්සේ අන්තිමට කතා කරලා long leg doji එක ගැන. එතකොට අපි බලමු star doji එක කොහොමද අපිට මාකට් එකේදී දකින්න ලැබෙන්නේ කියලා. මේ තියෙන්නේ star doji candle එකක්. මෙන්න මෙතන star doji candle එකක් තියෙනවා.
ඔයගලන්ට අඳුර ගන්න හරි ලේසි. පොඩියට තමයි දෙපැත්තෙම තියෙන්නේ. පොඩ්ඩක් දිග වුණාට ඒක අපි ස්ට්‍රැටජි එකක් විදිහට තමයි සලකන්නේ. එතකොට මේකෙත් ඇත්තටම රතු වුණත් මෙතන පොඩි රියල් බොඩි එකක් තියෙනවා. එතකොට ඒක බුලිෂ් පොඩි රියල් බොඩි එකක් තියෙනවා. ඇත්තටම අපි මේ වගේ අවස්ථාවල එච්චරම කෙයා කරන්නේ නැහැ. මේ වගේ එකක් આવොත් එච්චරම අපි ගණන් ගන්න නැහැ මාකට් එකේදී. ඊළඟ කැන්ඩල් එකෙන් තමයි අපි මාකට් එක ගැන අයිඩියා එකක් ගන්නව නම් ගන්නෙ. දැන් මෙතෙන්දි බලන්න මෙතන ලොන්ග් ලෙග් ඩොජ් එකක් ඇවිල්ලා තියෙනවා මේකෙන් පස්සේ. ඒතර ඒකෙන් නම් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රෙසිස්ටන්ස් ඒරියා එකක් නම් අපිට යම්කිසි අයිඩියා එකක් එනවා මේක ඊළඟට ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතනින් නම් අපිට අයිඩියා එකක් ගන්න බෑ කිසිසේත්ම. එතකොට අපි බලමු මෙන්න මෙතන ස්ටාර් ඩොජි එකක් තියෙනවා. ඉතින් මේ පොඩි රියල් බොඩි එකක් තිබ්බට ඒක ප්‍රශ්නයක් නෑ. ඕපන් නෑ ක්ලෝස් නෑ. ඊටාම ළඟින් තියෙන හින්දා අපි ඒක ස්ටාර් ඩොජි එකක් විදිහට තමයි ගන්නෙ. එතකොට දෙපැත්තේ ෂැඩෝස් දෙකත් ඊටාම කොටයි හරින් නිකන් තරුවක් කැඩේට වගේ තමයි ඒක තියෙන්නේ. එතකොට මෙතනක් තියෙනවා ඔයගලන්ට ස්ටාර් ඩොජි එක එක්සැම්පල් එකක්. මෙන්න මෙතනක් තියෙනවා ස්ටාර් ඩොජි එකක්. හැබැයි මේක 4 ප්‍රයිස් එකක් විදිහටත් ගන්න පුළුවන්. ස්ටාර් ඩොජි එකක් විදිහට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ තැන්වලදී අපිට ඇත්තටම මාකට් එක වොච් කරන්න විතරයි තියෙන්නේ. අයිඩියා එකක් ගන්න බෑ ඇත්තටම. ඊළඟට අපි බලමු තව එකක්. මෙන්න මෙතෙන්දිත් තියෙනවා ස්ටාර් ඩොජි එකක්. මෙතනත් තියෙනවා ස්ටාර් ඩොජි එකක්. ඔන්න ওই විදිහට තමයි මාකට් එකේ අපිට ස්ටාර් ඩොජි දකින්න ලැබෙන්නේ. එතකොට 4 ප්‍රයිස් ඩොජි ගත්තොත් මම කිව්වා ට්‍රේඩ් වෙන්නෙම නැති තරම් කියලා. ඒ කියන්නේ ට්‍රේඩ් එකක්වත් වැටෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ට්‍රේඩ් වැටෙනවා සාමාන්‍යයෙන්. ඒක ඒ උනට මාකට් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැති විදිය ට්‍රේඩ් තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ට්‍රේඩ් වෙන්නෙම නැති තරම් කියලා තමයි අපි කියන්නේ. මේ 4 ප්‍රයිස් ඩොජි කියන එකට හොඳ උදාහරණයක් තමයි මේ තියෙන්නේ. ඒතර මුකුත්ම වෙලා නැහැ. තියෙන තැනම තමයි මාකට් එක තිබිලා තියෙන්නේ. ඒතර මෙතනත් එහෙම එකක් තියෙනවා. ඒතර මේකේ පොඩි වික් එකක් තිබ්බත් අපි ඒක 4 ප්‍රයිස් ඩොජි එකක් විදිහට තමයි ගණන් ගන්නෙ. පොඩ්ඩක් මෙන්න මේ තරමට තිබ්බොත් අපිට ඒක ගන්න පුළුවන් ස්ටාර් ඩොජි එකක් විදිහට. ඒතර මෙතන තියෙනවා මෙන්න මේක නම් 4 ප්‍රයිස් ඩොජි එකක් විදිහට අපිට ගන්න පුළුවන්. පොඩි වික් එකක් තමයි තියෙන්නේ. මෙතනත් තියෙනවා අප පොඩි වික් එකක් තියෙනවා. මෙන්න මෙතනත් තියෙනවා. මේක ස්ටාර් ඩොජි එකක්, මේක 4 ප්‍රයිස් ඩොජි එකක්. මෙන්න මෙතනත් ස්ටාර් ඩොජි එකක් තියෙනවා. ඉතින් දැන් ඔයගලන්ට අයිඩියා එකක් ඇති මේ ඩොජි කියන කැන්ඩල් ස්ටික් එක ගැන හොඳ අයිඩියා එකක් ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ හැමර් කියන කැන්ඩල් ස්ටික් පැටර්න් එක ගැන. හැමර් බුලිෂ් රිවර්සල් පැටර්න් කියලා තියෙනවා. ඒතර ඕගොල්ලෝ දන්නවා දැන් බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් කියන්නේ බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් ගැන කතා කරනකොටම මේ කියන්නේ සපෝට් ඒරියා එකකදී හම්බ වෙන මාකට් එක ටර්න් කිරීමේ හැකියාවක් තියෙන. ඒ කියන්නේ බුලිෂ් විදිහට මාකට් එක සපෝට් ඒරියා එකකදී ටර්න් කිරීමට හැකියාවක් තියෙන පැටර්න් එකක් කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. එතකොට මේ හැමර් කියන කැන්ඩල් ස්ටික් එක ගැන තමයි අපි බලන්න යන්නේ කොහොමද ඒක තියෙන්නේ කියලා. A candlestick with a long lower wick at the bottom of a downtrend where the lower wick is at least twice the size of the body. ඒ කියන්නේ මෙතන තියෙන lower wick එක මේ තියෙන real body එකට වඩා මේ real body එක වගේ දෙගුණයකට වඩා දික් වෙන්න ඕන කියලා තමයි මේකෙන් කියන්නේ. ඒ කියන්නේ හරියටම ගත්තොත් මෙන්න මේ වගේ. අපි දැන් මෙතනට තියලා බැලුවොත් මේ තියෙන real body එකනේ. 1යි 2යි 3යි. අතන ඔයගලන්ට පේනවා මෙතන රියල් බොඩි එක වගේ දෙගුණයකට වඩා මෙතන දෙකමාරකට වගේ ලඟ වෙන්න විශාල වෙලා තියෙනවා ලෝව වික් එක. මෙන්න මේ වගේ කැන්ඩල් වලට තමයි කියන්නේ හැමර් කැන්ඩල් එකක් කියලා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන මේකට හැමර් එකක් කියලා කියන්නේ මේක හරියට මිටියක හැඩයක් තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවනේ. හරිද? එතකොට මේක ෂැඩෝ එක කොට වුණොත් මෙන්න මේ ගානට ආවොත් මේක හැමර් කැන්ඩල් එකක් නෙවෙයි. මොකද ඒකේ
රියල් බොඩි එකට වඩා දෙගුණයකට වඩා විශාල නැහැ. අඩුම දෙගුණයක්වත් වෙන්න ඕනේ. අඩුම දෙගුණයක්වත් මේකේ ලෝව වීක් එක දික් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි හැම කැන්ඩලයක් විදියට සලකන්නේ නැහැ. අඩුම මෙන්න මේ තරමවත් තියෙන්න ඕනේ. A hammer shows that even though the selling price was high, the bulls drove the price back up close to the open. A hammer can be either red or green, but green hammers may indicate a stronger bull reaction. මෙතෙන්දි කියනවා මේක රෙඩ් උනත් ග්‍රීන් උනත් ප්‍රශ්නයක් නැහැ. මේක හැම කැන්ඩලයක් විදියට තියෙනවා නම් මෙතන බුල් රියැක්ෂන් එකක් තමයි පෙන්වන්නේ කියලා. එතකොට අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වගේ කැන්ඩලයක් ආවොත් සපෝට් ඒරියා එකක මෙතන බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් එන්න පුළුවන් කියලා. එතකොට මේක රෙඩ් එකකට වඩා ග්‍රීන් එකක් ආවොත් ස්ට්‍රෝංගර් බුල් රියැක්ෂන් එකක් කියලා කියනවා. ඒකට හේතුව තමයි ඕගොල්ලෝ දන්නවා සපෝට් ඒරියා වල බලන් ඉන්නේ මෙන්න මේ සපෝට් ඒරියා වල බලන් ඉන්නේ බයස්ලා. ඉතින් මාකට් එක කොහොම ඩවුන් වෙලා එද්දී ඔයා හිතන්න මෙතෙන්දී එනවා හැම කැන්ඩල් එකක් ග්‍රීන්. හරිද? එතකොට මේ සපෝට් එකේ බලන් ඉඳලා තියෙන කවුද? ග්‍රීන් නයිනේ. මේ ග්‍රීන් හැම කැන්ඩලයක් කියන්නේ මේ යුද්ධයට බහින හොඳ සොල්දාදුවෙක්. ආයි මෙයා බැස්සා කියන්නේ මෙයා ඇවිල්ලා කියන ඔන්න මං ආවා. හරි එහෙනම් ගේම දෙමු කියලා. ඒ වගේ දෙයක් තමයි මෙතනින් කියන්නේ. මේ වගේ කැන්ඩලයක් සපෝට් ඒරියා එකකදී ආවා කියන්නේ අනිවාර්යයෙන්ම මාකට් එක අප් වීමේ හැකියාවක් තියෙනවා. හරිද? අයිඩියා එකක් තමයි දෙන්නේ. සාමාන්‍යයෙන් මේකෙන් 90%ක විතර හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් මාකට් එක බුලිෂ් රිවර්සල් එකකට යයි කියලා. හරිද? එතකොට මේකේ රෙඩ් එකක් ආවත් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. හැබැයි රෙඩ් එකේදී රෙඩ් රියල් බොඩි එකක් තියෙන ඉඳා ඒ කැන්ඩල් එක ඉවර වෙද්දී සෙලර්ස්ලා තමයි මාකට් එක අත්පත් කරගෙන තියෙන්නේ මේ පොඩි කෑල්ල. හැබැයි අපිට ඊළඟ කැන්ඩල් එකෙන් පස්සේ තීරණය කරන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. මේගොල්ලෝ සමායට මෙතනින් පල්ලෙහාට යන්නත් බැරි නෑ. හොඳ ස්ට්‍රෝං බෙයරිෂ් කැන්ඩල් එකක් එහෙම පල්ලෙහාට වැදුනොත් එහෙම මේක පල්ලෙහාට යන්නත් ඉඩක් තියෙනවා. හරිද? ඒතර අපි බලමු මේකේ එක්සැම්පල් කීපයක් කොහොමද මේක මාකට් එකේදී අපිට හම්බ වෙන්නේ කියලා. මෙතන තියෙනවා හැම එකක් ඇවිල්ලා ග්‍රීන් හැම එකක් තමයි තියෙන්නේ. මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා තිනවා. ඔයා හිතන්න මේ සපෝට් ඒරියා එකක තමයි මේ කැන්ඩල් එක වැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එක මරුබොසු එකක් විදිහට ගන්නත් පුළුවන්. පොඩි වික්කයක් තියෙන නිසා ඊට පස්සේ මාකට් එක අප් වෙලා තියෙනවා එතනින් පස්සේ. ඊට පස්සේ ගත්තොත් මෙතන තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන තියෙන්නේ රෙඩ් කැන්ඩල් එකක් තමයි තියෙන්නේ. හැබැයි හැම එකක් තමයි තියෙන්නේ රියල් බොඩි එකට වඩා සාමාන්‍යයෙන් 4 ගුණයකටත් වැඩිය වික් එක දිගට තියෙනවා. එතනින් ඔයා හිතුවොත් මෙතන සපෝට් ඒරියා එකක් තියෙන්නේ කියලා මාකට් එක ඊට පස්සේ දිගටම අප් වෙලා තියෙනවා. සෑහෙන ප්‍රමාණයකින් මාකට් එක ඊළඟට අප් වෙලා තියෙනවා. හරිද? ওই විදිහට තමයි අපිට ඔය දෙකම ග්‍රීන් එකයි රෙඩ් එකයි දෙකම හම්බ වෙනවා. ඒ දෙන ස්ථානය අනුව අයිඩියා එකක් අපිට ගන්න පුළුවන් ඊළඟට මොකද වෙන්නේ කියලා. එතකොට මේ එක්සැම්පල් එක ගත්තොත් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා දිගටම. ඊට පස්සේ ආයිත් මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. මයිනර් ට්‍රෙන්ඩ් එකක් ගිහිල්ලා තියෙනවා බෙයාරිෂ් මයිනර් ට්‍රෙන්ඩ් එකක්. ඊට පස්සේ ආයි එතන මයිනර් ට්‍රෙන්ඩ් එක ඉවර වෙන්න වගේ ලඟ වෙද්දී කියන්නේ මෙතන සපෝට් ඒරියා එකක් විදියට අපි හිතුවොත් එතන ඇවිල්ලා තියෙනවා බුලිෂ් හැම එකක්. පොඩි වික් එකකුත් තියෙන උඩට ඒක ප්‍රශ්නයක් නැහැ. මේකට සාපේක්ෂව ගත්තොත් මෙතනත් රියල් බොඩි එකට වඩා සාමාන්‍යයෙන් 3 ගුණයක් වගේ 3 ගුණයකට වඩා වගේ ලෝව වික් එක දිගට තියෙනවා. ඊට පස්සේ මාකට් එක කෙලින්ම අප් ට්‍රෙන්ඩ් එකකට ගිහිල්ලා තියෙනවා. මෙතනින් මාකට් එක ටර්න් වෙලා තියෙනවා. බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් විදියට මෙතන වැඩ කරලා තියෙනවා මේ කැන්ඩල් එක. තව එක්සැම්පල් එකකට ගියොත් මෙතන තියෙනවා රෙඩ් හැම එකක් රෙඩ් බුලිෂ් හැම එකක් තියෙනවා මෙතන. බලන්න මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා තිනවා. ඊට පස්සේ ආයිතන් මේ සපෝට් ඒරියා එකක් කියලා
ඇත්තටම අපි මේ සපෝට් රෙසිස්ටන්ස් ඒරියාස් වලදී විතරයි මේ කැන්ඩල් පිළිබඳව අවධානය යොමු කරන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ සපෝට් ඒරියා එකකදී ආව එකක් කියලා ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතන රියල් බොඩි එකට වඩා මේ ලෝවර් වික් එක 3 ගුණයක් වගේ ලං වෙන්න විශාල වෙලා තියෙනවා, දික් වෙලා තියෙනවා. එතකොට මේක අපිට ගන්න පුළුවන් හැම එකක් විදියට. හැබැයි රෙඩ් රතු පාටින් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඊළඟ කැන්ඩල් එක බැලුවොත් ඊළඟ කැන්ඩල් එක බුලිෂ් එකක් ඇවිල්ලා තිනවා. ඊට පස්සේ දිගටම මාකට් එක අප් වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපිට මාකට් එකේදී මේ රෙඩ් සහ ග්‍රීන් හැමර්ස් හම්බ වෙන්නේ සපෝට් ඒරියා වලදී. ඊළඟට අපිට යන්න තියෙන්නේ හැම එකේම ඉන්වර්ස් කැන්ඩල් එක. ඒ කියන්නේ ඉන්වර්ටඩ් හැමර් කියන කැන්ඩල් ස්ටික් එක බලන්න. ඒකත් බුලිෂ් රිවර්සල් පැටර්න් එකක්. එතකොට මේක සපෝට් ඒරියා එකකදී හම්බුනොත් හැකියාවක් තියෙනවා බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් හැදිලා මාකට් එක අප් වෙන්න. හරිද? අපි බලමු මේකේ මොකක්ද කියන්නේ කියලා. Also called the inverse hammer. It's just like a hammer, but with a long wick above the body rather than below. Similar to a hammer, the upper wick should be at least twice the size of the body. ඉතින් කලින් එකේ විදිහම තමයි රියල් බොඩි එකේ size එකට වඩා upper wick එක අනිවාර්යෙන් දෙගුණයකට වඩා වැඩි වෙන්න ඕනි කියලා තමයි කියන්නේ. එතකොට මේක රතු වුණත් කොළ වුණත් ඇත්තම ප්‍රශ්නයක් නැහැ. මේක සපෝට් ඒරියා එකේදී ඔයගොල්ලෝ දකින්න ලැබුණොත් මේ විදිහට හැම එකක් ඉන්වර්ස් හැම එකක් මාකට් එක ගොඩක් දුරට අප් වෙයි කියලා තමයි එකෙන් අයිඩියා එක දෙන්නේ. An inverted hammer occurs at the bottom of a downtrend and may indicate a potential reversal upward. The upper wick shows that price stops its continued downward movement, even though the sellers eventually manage to drive it down near the open. As such, the inverted hammer may suggest that buyers soon might gain control of the market. එතන මේ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ බොටම් එක. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යටම සපෝට් එකක් නේ. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යටම කියන්නේ. එතකොට ඩවුන් ට්‍රෙන්ඩ් එකේ අවසානයේ තමයි මේකෙන් පෙන්වන්නේ කියලා තියෙනවා. එතකොට මේක ගොඩක් දුරට ග්‍රීන් කැන්ඩල් එකක් වුණොත් බයස්ලා ඉක්මනට මාකට් එක ඒගොල්ලන්ගේ අතට ගන්න හැකියාවක් තියෙනවා කියලා තමයි කියන්නේ. මොකද සපෝට් එකේ බලන් ඉන්නේ. මම හැමතිස්සෙම කිව්වා සපෝට් එකේ කවුද බලන් ඉන්නේ? බයස්ලා තමයි බලන් ඉන්නේ. මාකට් එක බයි කරන්න බලාගෙන තමයි මේ සපෝට් ඒරියා එකේ ඉන්නේ. අපි බලමු මේක කොහොමද කියලා තව ටිකක් පැහැදිලිව. එතකොට මෙතන ඔයගලන්ට පේනවා රෙසිස්ටන්ස් ඒරියා එකක් තියෙනවා, සපෝට් ඒරියා එකක් තියෙනවා. එතකොට කලින් මම කතා කරපු හැම කැන්ඩල් එකකුත් තියෙනවා. එතකොට දැන් කතා කරන ඉන්වර්ටඩ් හැම එකක් තියෙනවා. එතකොට ඒකේ මම කිව්වා රතු කොළ ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙත් ලොකු හැකියාවක් තියෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකකට යන්න ග්‍රීන් කැන්ඩල් එකක් ආවොත් තමයි. මොකද සපෝට් ඒරියා එකේ බලන් ඉන්නේ බයස්ලා නිසා. මොකද අපි සපෝට් ඒරියා එකක් හරිය තියෙන ඉන්වර්ටඩ් හැම එකක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඔයා හිතන්න දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා කලින් කතා කරා මේ විදිහට මාකට් එක අප් වෙන්න පුළුවන් කියලා. මෙතන ඉන්වර්ටඩ් හැම එකක් තිබ්බත් මේක මොකද වෙන්නේ? මාකට් එක අප් වීමේ හැකියාවක් තියෙනවා. හරිද? එතකොට ඔය වගේම තමයි ඔයා හිතන්න තිබ්බ මෙතන මාකට් එක ඩවුන් වෙවි ආවා. ඊට පස්සේ මෙතන හැදුනා ඉන්වර්ටඩ් හැම එකක්. හැබැයි රතු පාට කැන්ඩල් එකක් තමයි හැදුනේ. එතකොට මාකට් එක මෙතනින් අප් වීමේ හැකියාවකුත් තියෙනවා. මේක කොළ වුණා නම් තමයි ඇත්තටම ගොඩක් හැකියාවක් තියෙන්නේ. ඉතින් රතු වුණ හින්දා ඒත් හැකියාවක් තියෙනවා, අප් වෙන්නත් හැකියාවක් තියෙනවා. හැබැයි මේක ඊළඟට එන කැන්ඩල් එක අනුව මේක සපෝට් ලයින් එක කඩලා පල්ලෙහාට යන්න හැකියාවකුත් තියෙනවා. මේ දෙකම අපිට අවස්ථා දෙකම ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ කැන්ඩල් එකක් ආවොත් ඊළඟ කැන්ඩල් එක වොච් කරලා තමයි අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ග්‍රීන් කැන්ඩල් එකක් ආවොත් ඒකෙන් අපිට 90%ක වගේ ලොකු අයිඩියා එකක් තියෙනවා මාකට් එක අප් වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ওই විදිහට තමයි ඉන්වර්ටඩ් හැමර් කියන කැන්ඩල් එක මාකට් එකේදී අපිට හම්බ වෙන්නේ. අපි ඒකට එක්සැම්පල් ටිකක් බලමු. ඔයගොල්ලන්ට පේනවා දැන් ඩවුන් ට්‍රෙන්ඩ් එක
මෙතෙන්දී ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඉන්වර්ටඩ් හැමර් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ග්‍රීන් කැන්ඩල් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මාකට් එක බුලිෂ් කැන්ඩල් එකක් හැදිලා ඉවර වෙලා මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? එතකොට මෙතන බලන්න මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දී ඇවිල්ලා තියෙනවා ඉන්වර්ටඩ් හැමර් එකක්. ඒකත් ග්‍රීන් එකක්. ඊට පස්සේ ඒකේ රියල් බොඩි එක ටිකක් පොඩි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් මේ වගේ දෙකකට වැඩියෙන් තියෙනවා අපර් වික් එක. ඊට පස්සේ ආයෙත් හැදිලා තියෙනවා ඒ වගේම හැම එකක්. හැබැයි ඒකේ ලෝ වික් එකකුත් පොඩි කෑල්ලක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔය එක එක විදිහට අපිට හම්බ වෙනවා මේකෙදි. එතකොට ඒකේ දිග අපර් වික් එකක් තියෙනවා. එතනින් පස්සේ මාකට් එක දිගටම අප් වෙලා තියෙනවා. හරිද? එතකොට තව උදාහරණයක් බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා දැන් මාකට් එක මේ තියෙන සපෝට් ඒරියා එක කියලා හිතුවොත් සපෝට් ඒරියා එකට ඇවිල්ලා ආයෙත් උඩ ගිහිල්ලා ආයෙ එහෙම ඇවිල්ලා මෙතනින් ආයෙත් ඇවිල්ලා තියෙනවා සපෝට් ඒරියා එකට ලං වෙද්දිම ඇවිල්ලා තියෙනවා ඉන්වර්ටඩ් හැමර් එකක්. ඒක රියල් බොඩි එක ඇත්තටම පොඩි. ඒ වුණාට ඒක අපිට හැම එකක් විතර ගන්න පුළුවන්. ඔයා හිතන්න මෙතන රියල් බොඩි එකක් නැහැ තනි ඉරක් තිබ්බනම් ඔයාට ගන්න පුළුවන් ඒක මොකක් විදියටද? ග්‍රේව්ස්ටෝන් ඩොජි එකක් විදියට. මතකයි නේද? මෙන්න මෙතන තියෙන ඩ්‍රැගන් ෆ්ලයි ඩොජි එක. තේරෙනවද? දැන් ඕගොල්ලන්ට ඒවා හම්බ වෙනවා. දැන් අපි කතා කරපුවා දිගටම දකින්න ලැබෙනවා. ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන මේ ඉන්වර්ටඩ් හැමර් එකෙන් පස්සේ ඔයාලට පේනවා මෙතන වික් එකක් තියෙනවද නැද්ද කියලා පේන්නේ නැහැ. හැබැයි අපිට පේන්නේ නම් මරු බොස් එකක් තියෙනවා වගේ. ඊට පස්සේ මාකට් එක අප් වෙලා තියෙනවා. ලොකුවට අප් වුණේ නැති වුණා. ඊළඟ ටිකක් වෙලා ගිහිල්ලා හොඳටම මාකට් එක අප් වෙලා තියෙනවා. හරිද? ඉතින් ওই විදිහට අපිට මාකට් එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් මේ જાතිය කැන්ඩල් එකක් සපෝට් ඒරියා එකකදී ආවොත්. එතකොට තව එකක් බැලුවොත් මේකේ තියෙන්නෙත් රියල් බොඩි එක ටිකක් කොටයි. ඒකත් ඉන්වර්ටඩ් හැමර් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒකෙත් අපර් වික් එකට සාපේක්ෂව බැලුවොත් රියල් බොඩි එක සාමාන්‍යයෙන් 3 ගුණයකට වඩා වැඩිපුර තියෙනවා. ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේකක් ආවට පස්සේ මාකට් එක ටිකක් අප් වෙන්න පටන් අරන් තියෙනවා. ওই විදිහට තමයි අපිට ඉන්වර්ටඩ් හැමර් එක හම්බ වෙන්නේ. මෙතන බලන්න. මෙතන තියෙන්නේ රෙඩ්. දැන් මෙච්චරලා හම්බුනේ අපිට ග්‍රීන් ඉන්වර්ටඩ් හැමර් කැඩල්නේ. දැන් මෙතන තියෙනවා රතු පාට ඉන්වර්ටඩ් හැමර් එකක්. මාකට් එක උඩට ගිහිල්ලා ඔන්න ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා තියෙනවා. ලොකු කැන්ඩල් බෙරිෂ් කැන්ඩල් දෙකක් හැදලා තියෙනවා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා ඉන්වර්ටඩ් හැමර් එකක් රෙඩ් බොඩි එකක් එක්ක. රෙඩ් රියල් බොඩි එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මාකට් එක අනිත් පැත්තට බුලිෂ් රිවර්සල් පැටර්න් එකක් වෙලා මාකට් එක ටර්න් වෙලා තියෙනවා මෙතනින් පස්සේ. ඉතින් ওই විදිහට තමයි අපිට ඉන්වර්ටඩ් හැමර් කියන කැන්ඩල් එක හම්බෙන්නේ. ඉතින් මේ හැමදේම ප්‍රායෝගිකයි. ඔයාලට හම්බෙන්න පුළුවන්. අපි ඔයගලන්ට කියන්න බෑ මේ විදිහට ආවේ නෑනේ. කෝ හැමර් එක මේ විදිහ නෙවෙයි ආවේ ඒත් අප් වෙලානේ. එහෙම කියන්න බෑ. මේක හරිම ප්‍රායෝගිකයි. ඔයගලන්ට මේව දකින්න තමයි හුරු වෙන්නේ. එතකොට මේ දැන් මේ ඇත්තටම කැන්ඩල් ස්ටික් වලින් විතරක් නෙවෙයිනේ ඔයගලන්ට අයිඩියා එකක් ගන්න තියෙන. තව ඉස්සරහට කරන ඇනලයිසිස් පාර්ට් එකෙන් තමයි ලොකුවටම ඔයගලන්ට කන්ෆර්මේෂන් ගන්න තියෙන්නේ. ඉතින් දැනට ලොකුවට හිතන්න යන්න එපා. දැනට මේ කැන්ඩල් ස්ටික් ටික මතක තියාගත්තම හොඳටම ඇති. ඒව හැදෙන විදිය ඔක්කොම මතක තියාගත්තම ඒක ඇතුලේ වෙලා තියෙන දේ බයස්ලා සෙලර්ස්ලා මොකද්ද කරලා තියෙන්නේ. මේ දේවල් ගැන හිතලා ඕක නිතර බැලුවට පස්සේ ඕක ඔයගොල්ලන්ට සෙට් වෙනවා.